morning අපි අද ක්ලාස් එක පටන් ගමු. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා ප්‍රශ්න පත්‍රයට පුළුවන් තරම් ලෑස්ති වෙලා එන්න කියලා. එතකොට ඒක ගැන බැලුවොත් අපි එදා කරේ මගේ මතක විදිහට තුන්වෙනි ප්‍රශ්නය. flexible inflation target. අද එතකොට අපි ගත්තොත් හතරවෙනි ප්‍රශ්නය ගැන. මේකට කවුරු හරි උත්සාහ කරාද? කවුරු හරි උත්සාහ කරාද මේ ප්‍රශ්නයට? අපිට මේ කාලෙදි නොවැම්බර් නේ එක්සෑම් තියෙනවා. ඒක නිසා දැන් ලියන්න ලෑස්ති වෙන්න ඕන ප්‍රශ්න පත්‍රවලට. එහෙනම් දැන් අපි බැලුවොත් හතරවෙනි ප්‍රශ්නය මුදල් නීති පනතෙහි සඳහන් අරමුණු ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විටින් විට විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කර. එහෙනම් මුදල් නීති පනතේ තියෙන මහ බැංකුවේ අරමුණු මොකක්ද? අර 2002 කරපු සංශෝධනවලට අනුව ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් තමයි ළඟා කරගන්න අරමුණු විදිහට තියෙන්නේ. එහෙනම් මේ අරමුණු ළඟා කරගන්න. ඒ කියන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් ළඟා කරගන්න විටින් විට විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරයි. එතකොට පහත සඳහන් එක් එක් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයෙහි ස්වභාවය. ඒ කියන්නේ මේකේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? සහ මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත ආර්ථිකය මත එම ක්‍රියාමාර්ග විසින් ඇති කරනු ලබන ඍජු බලපෑම හඳුනාගෙන පැහැදිලි කරන්න. එහෙනම් ස්වභාවය සහ මේ ආර්ථිකය වෙත කෙරෙන ඍජු බලපෑම මොකක්ද කියන එකයි මේකෙන් කියන්නේ. එහෙනම් මේ මහ බැංකුවේ සඳහන් මහ බැංකුවේ ඒ මුදල් නීති පනතට අනුව ඒ සඳහන් අරමුණු ළඟා කරගන්න විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරන ඒවා කීපයක් තමයි මේ 1 2 3 4 කියලා රෝමන් ඉලක්කම් වලින් දීලා තියෙන්නේ. එහෙනම් ඒවයේ ස්වභාවයයි ඒකෙන් කරන ඍජු බලපෑම හඳුනාගෙන පැහැදිලි කරන්න තමයි මේ ප්‍රශ්نين කියන්නේ. හොඳයි පළවෙනි එක විදිහට තියෙනවා මොකද්ද? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීම. දැන් මේ වගේ එකක් දකිද්දි ඔයාලට අපි කරපු පාඩම මතක් වෙන්න ඕන. මොකද්ද අපි එතනදී අපි කිව්වේ? අපි කිව්වා මොකද්ද? ප්‍රතිපත්ති පොලී අනුපාත. ඒ කියන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණ නැත්නම් මොනිටරි පොලිසි ඉන්ස්ට්‍රුමන්ට්ස් යටතේ අපි කතා කරා පොලිසි රේට්ස්. එහෙම නැත්නම් ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කිරීම කරනවා මහ බැංකුව. ඔයාලට මේ පාඩම මතක් කරගත්තොත් ඒ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංගුණොත් අපි අදහස් කරන්නේ මොකද්ද? දැඩි මුදල් එහෙම ප්‍රතිපත්තියක් නැත්නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් තුලින් මිල ස්ථායීතාව ළඟා කරගන්න. මෙතනදී ඔයාලට මතක් වෙන්න ඕන අපි මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ගැන කතා කරා. ඒකේ කොටු 5ක් ඇඳලා උඩින්ම අපි දැම්මා මොකද්ද? මුදල් ප්‍රතිපත්ති උපකරණ, ක්ෂණික මූල්‍ය ඉලක්ක, අන්තර් මූල්‍ය ඉලක්ක, නේ? ඊළඟට සමහර ඉල්ලුම. ඊළඟට මිල ස්ථායීතාව හෝ ආර්ථික ස්ථායීතාව. එහෙනම් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැම්මොත් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මේ නිත්‍ය තැන්පතු පහසුකම්, නිත්‍ය ණය පහසුකම් ඉහළ නැංවීම තුලින් බලාපොරොත්තු වෙන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මුදලේ පිරිවැය වන මේ පොලී අනුපාතික ඉහළ දාලා මුදල් සැපයුම, ඒ කියන්නේ ණය ගලා යෑම අඩු කරලා මිල සමහර ඉල්ලුම අඩු කරලා මිල ස්ථායීතාව ළඟා කරගන්න. ඒක අපි දැන් හොඳටම දන්නවා. ඒ කියන්නේ මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියන්නේ අපි කතා කරමු පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව. ඉහළ සීමාව කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. එහෙනම් මේ ඉහළ පහළ සීමාව තුල පවත්වාගෙන යන්න දැන් මේ පාඩම මතක් කරනකොට මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව තුල මේ කෙටි කාලීන පොලී අනුපාතික තබා ගන්න AWCMR තියා ගන්න. බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකය මේ පොලී අනුපාතික කොරිඩෝව තුල තියා ගන්න. මොකද කරන්නේ
මේ සාමාන්‍යයෙන් ඊළඟ මුදල් ප්‍රතිපත්ති උපකරණයක් විදිහට කවුරු හරි මට උත්තරයක් දෙන්න. කවුරු හරි මට උත්තරයක් දෙන්න. මෙහිම මේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තුල ඉහළ සීමාව සහ පහළ සීමාව තුල එහෙම නැත්නම් පොලී අනුපාතික කොරිඩෝව තුල AWCMR තියාගන්න මහ බැංකුව මොකද කරන්නේ දෛනිකව බලන්න කියන්නේ කවුරු හරි කියන්නේ කවුරු හරි මට උත්තරයක් දෙන්න කාටවත් බැයිද මම හිතන්නේ පුළුවන් කියලා. බලන්න කවුරු හරි උත්සාහ කරන්න. මේක තමයි මේ විදිහට කරනකොට තියෙන දුර්වලකම. නැත්තම් ක්ලාස් එකේ වුණා නම් මම කතා කරවනවා ඕගොල්ලන්ව නැතුව බෑ. කියන්නේ බොහොම අපි මේක ඇක්ටිව්ලි කරන්න ඕන එකක්. එතකොට ඕගොල්ලෝ ඔහේ අහගෙන ඉන්නවා සමහර විට ගෙදරින් ඉඳන් ඔහේ නේද? බලාගෙන ඉන්නවා මුකුත් ඇක්ටිව්ලි මේකට පාර්ටිසිපේට් වෙන්නේ නැහැ. ක්ලාස් එකකදී නම් එහෙම වෙන්න දෙන්නේ නැහැ මම. කොහොම හරි උත්තර ගන්නවා. නමුත් මට මෙතනදී ඕගොල්ලන්ට ඩිරෙක්ට්ලි කන්ට්‍රෝල් කරන්න බෑ. ඕගොල්ලෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඕන. බලන්න කවුරු හරි කියන්නේ මේ අපි මේවා කතා කරා පාඩම් වල. එහෙනම් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව තුල ඒ කියන්නේ ඉහළ සීමාව සහ පහළ සීමාව තුල AWCMR තියාගන්න මහ බැංකුව මොකද කරන්නේ දෛනිකව? කවුරු හරි කියන්නේ? විවට වෙළඳපොළ කටයුතු වල හරියටම හරි. බොහොම හරි. මොකද විවට වෙළඳපොළ කටයුතු වල හරියටම හරි උත්තරේ. බොහොම ස්තුතියි ඔයාලට. එතකොට මොකද්ද අපි කරන්නේ දෛනිකව ඔයාලා දෙපාර්තමේන්තු ගැනත් කරලා තියෙනවා DOD එක නැත්නම් ඩොමෙස්ටික් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එක ඒ කියන්නේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව දෛනිකව වෙළඳපොළ ද්‍රවශීලතාව පිළිබඳව සොයලා බලලා ඒව එස්ටිමේට් කරලා බැංකු වලින් තොරතුරු අරගෙන ඒ අනුව අපි විවට වෙළඳපොළ කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ වෙන්දේසි දෛනික වෙන්දේසි කරනවා. ද්‍රවශීලතාව වැඩි නම් ප්‍රතිමිලදී ගැනුම් කරනවා. ද්‍රවශීලතාව අඩු නම් ප්‍රතිවිකුණුම් කරනවා. එක්කෝ වෙළඳපොලේ අධික ද්‍රවශීලතාව අවශෝෂණය කරගනිමින් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාවෙන් උබ්බට ඒ කියන්නේ පහළට යන එක නවත්තනවා. ඊළඟට යම්කිසි අවස්ථාවක වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩුව නම් තියෙන්නේ මොකද්ද කරන්නේ? අපි එතකොට මොකද්ද වෙන්නේ අඩු වුණොත් එහෙම බැංකු පද්ධතිය තුල රුපියල් ද්‍රවශීලතාව අඩු වුණොත් මේ මොකද්ද වෙන්නේ මේ තියෙන අය වැඩි පොලියක් ගන්නවා. එතකොට මොකද්ද වෙන්න පුළුවන්? නිත්‍ය ණය මේ පහසුවන් අනුපාතිකයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න ඒ වගේ අවස්ථාවලදී ප්‍රතිවිකුණුම් වෙන්දේසි තුලින් අවශ්‍ය අරමුදල් ලබා දෙනවා වෙළඳපොළට. එතකොට මොකද්ද වෙන්නේ මේ මොකද්ද දෛනික අපිට මේ වෙන්දේසි පැවැත්වීම තුලින් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව තුල කෙටිකාලීන පොලී අනුපාතික අන්තර්බැංකු ඒක්ෂණ පොලී අනුපාතික පවත්වාගෙන යන්න අපිට පුළුවන් වෙනවා. එහෙනම් ඒක හොඳයි ඔයගොල්ලන්ට කෙනෙක්ට හරි මතක තිබුණා ඒක. එහෙනම් අන්න ඒ විදිහටයි අපි කරන්නේ. එහෙනම් අපිට දැන් දල අදහසක් තියෙනවා සම්පූර්ණයෙන්ම මොකද්ද මේ නිත්‍ය තැන්පතු පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් ගැන. එහෙනම් දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට අපිමත් වෙන්න ඕන මේ එක කොටසකට ලකුණු 5ක්. එහෙනම් ඒ ලකුණු 5 ගන්න අපිට පුළුවන් දෙකමාර කඩන්න. මොකද්ද? මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ ස්වභාවය ගැන ටිකක් ලියනවා. ඒකට දෙකමාරක් හම්බ වෙයි. ඊළඟට මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත එම ක්‍රියාමාර්ග ඇති කරන ඍජු බලපෑම කියලා ඊළඟ දෙකමාරට අපි කඩනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍ර බලන කෙනා වුණත් එතකොට
ලකුණු කපන්න ලෝභ තත්ත්වයක් ඇති වෙනවා. මොකද හේතුව මෙයා මේ ප්‍රශ්නයේ ආකාරයටම ස්වභාවය සහ ආර්ථිකය මත ඇති කරන බලපෑම කියන දෙකම ලියලා වෙන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී නිකන් ටක් ගාලා දැක ගමන් අවහේ අර ලියාගෙන යන්නේ. අපි බලන්න ඕන මේ ප්‍රශ්නේ මේ මොකක්ද කියලා. ඒකට ඔයාගේ මේ ප්‍රශ්න පත්‍රයේ වාගාව විභාගෙදි මේක නම් ආවේ මොකද්ද ඔයා කරන්න ඕන? ඉරක් ගහ ගන්න ඕන. මොකද්ද මේ එක් මේ ප්‍රශ්නේ අහනවා එක් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ ස්වභාවය. අන්න ඒකට අපි ඉරක් ගහ ගන්න. එහෙනම් ස්වභාවය අපි ඉස්සලා ලියන්න. ඊළඟට මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත ඇති කරන ඍජු බලපෑම. අන්න ඒකටත් ඉර ගහ ගන්න. එහෙනම් මේ අපි මේ ප්‍රශ්නේ ලියනකොට අපේ හිතේ තියෙන ඔක්කොම ඔහේ ලියාගෙන යන්නේ. මම මෙතනදී මතක් කිරීමක් කරේ අර ඔක්කොම ටික. නමුත් අන්න ඒ අනුව මේ ප්‍රශ්නේ හැටියට අපි මේක පෙළගස්සන්න ඕන උත්තරේ. ඒකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපිට මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ ස්වභාවය. එතකොට මේකට මේ විදිහටම වෙන්න ඕන කියලා එකක් තියනවද? නැහැ. එහෙම නෑ. තමන් එක එක්කෙනා මේ මාතෘකාව හඳුනා කියන්නේ ඉගෙනගත්ත ආකාරයට නිර්වචන හරි ස්වභාවය විවිධ විදිහට කරන්න පුළුවන්. නමුත් ඒකෙන් ඒ අර්ථයෙන් අදාළ ස්වභාවය පැහැදිලි කරනවා නම් එක්සැමිනර්ගෙන් ලකුණු හම්බ වෙනවා. ඒක නිසා මේ මම කියන වචන පෙළම කියන්න ඕනේ නැහැ. කොහොමද මේක ඉන්නේ නැහැ නේ උඩුවට කියලා පොඩ්ඩක්වත් වරු වෙන්න ඕනේ නැහැ. නමුත් මේ මම මෙතනදී කියන දේ ඔයාලගේ උත්තරේ තුර වෙන වචන වලින් එනවා නම් උත්තරේ නිවැරදි. නම් එහෙම නැතුව මගේ වචනම එහෙම එකක් නැහැ. එහෙම නැත්නම් මේ එක්සැමිනර් දීලා තියෙන අර මේ උත්තර වල තියෙන එකම මේක තියෙන්න ඕනේ නැහැ. නමුත් අපේ මේ ස්වභාවය අර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික ඉහළ නැංවීමේ ඒ තුලින් මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියන එක කියලා තියෙනවා. අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. ඒකට හොඳම එක තමයි මේ සම්බන්ධයෙන් හොඳට ඔළුවට දාගෙන ඉන්න එක. එතකොට ඔළුවට දාගෙන වුණාම තමුන්ගේ වචනෙන් මේකට ලියන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේකේ ස්වභාවය ගැන මොකද්ද අපි ලියන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකේ ස්වභාවය තමයි මෙතනදී නිත්‍ය තැන්පතු පහසුකම් ඉතින් ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් ලියනවා මේක ස්වභාවය. ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ ස්වභාවය. එහෙනම් අපිට කියන්න පුළුවන් පළවෙනි ගොඩක් ඔයාලට පුළුවන් නම් මේ වගේ වල අර බුලට්ස් වලින් ලියන්න උත්තර නේද? බුලට්ස් තුනකින් මුල් එකට කියනවා. ඉතින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික මේ මොනවද යනු කියලා අපිට කියන්න පුළුවන් මේක ස්වභාවය ගැන කියද්දි අපිට කියන්න පුළුවන් මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා ප්‍රතිපත්ති පොලි අනුපාතික යන්නට මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය අයත් වේ. හරි? ඊට පස්සේ ඒකට වෙන මෙම මේ මොකද්ද ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝවේ තැන්පතුනේ එහෙනම් පහළ සීමාව වේ කියලා අපිට ලියන්න පුළුවන් ඔන්න මුල් එක. ඊට පස්සේ අපිට කියනවා මේ මොනවද මෙම නිත්‍ය තැන්පතු ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ස්වභාවය කියන එකට දැන් අපි මේ මාතෘකාව ගැන කතා කරද්දී අපි කිව්වා මොකද්ද ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කරපු වහාම මොකද්ද වෙන්නේ? කරපු වහාම ඒ අනුව කෙටි කාලීන පොලි අනුපාතික ප්‍රථමයෙන්ද අනෙකුත් පොලි අනුපාතික යම් කාල පමාවකට යටත්ව වෙනස් වීම සිදු වෙනවා. මේ ස්වභාවය. ඊට පස්සේ අපි කියනවා මොකද්ද මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝව එහෙම නැත්නම් මේ නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ පහළ නැංවීම තුලින් මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමක් දැකිය හැකියි. ඔන්න ඔය වගේ අපිට කියන්න. හරිද? දැන් ඕකෙදී ආපු ප්‍රශ්න කාට හරි තියෙනවා නම් අහන්න. මේක ස්වභාවය අපි කියනවා. එතකොට ඒ ස්වභාවය ගැන අපි ඉස්සෙල්ලා කියනවා. මොකද්ද මම ඉස්සෙල්ලා කිව්වා මොකක් කියලාද? එහෙනම් දැන් මේ ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමේ ස්වභාවය. ස්වභාවය ගැන කියනකොට මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ ස්වභාවය. එනේ ස්වභාවය මොකද්ද අපි නිත්‍ය තැන්පතු පහසුකම්
කියලා කියන්නේ මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල පහළ සීමාව නේ. එතන මේකේ අනිත් එක වෙන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතික. ඒක ඉහළ සීමාව. එතකොට මේ දෙකට අපි කියනවා ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව කියලා. මේ කොරිඩෝව ඉහළ පහළ නැංවීම තුලින් මහ බැංකුව එක්කෝ සංකෝචනාත්මක සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් නැත්නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එතකොට මේ අනුපාතික වෙනස් කර වහාම වෙන්නේ මොකද්ද? ඒ අනුව කෙටි කාලීන පොලී අනුපාතික ශනිකව හරි ඊළඟට යම් කාල ප්‍රමාණයකට යටත් අනෙකුත් සමස්ත ආර්ථිකයේ සියලුම පොලී අනුපාතික ව්‍යුහයන්ද වෙනස් වීම සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? හැම වෙලාවෙම මේ නිත්‍ය තැන්පතු නිත්‍ය ණය පහසුකම් ගැන කියද්දී ඔය කෙටි කාලීන පොලී අනුපාතික වලට ශනිකව අනෙකුත් පොලී අනුපාතික ව්‍යුහයන්ට යම් කාල ප්‍රමාණයකට යටත්වත් බලපෑම් කරනවා කියලා හැම වෙලාවෙම උත්තරවල සඳහන් කරනවා. එතකොට අපි මෙයාලා දන්නවා මේකේ ස්වභාවය ගැන ඔයාලා දන්නවා කියලා. හරිද? එහෙනම් ඒක අපිට ස්වභාවය කියලා කියන්න පුළුවන්. ඊළඟට මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත මේ තුලින් බලපෑම මොකද්ද වෙන්නේ? අන්න එතකොට අපි දැන් ස්වභාවය ගැන කියද්දී අපි නිත්‍ය තැන්පතු පහසුකම් විතරක් නෙමෙයි. නිත්‍ය ණය පහසුකම්ත් එකතු කරලා අපි ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන යම් ස්වභාවය ගැන කිව්වා. දැන් අපිට සමස්ත ආර්ථිකය මත බලපෑම ගැන කියනකොට අපිට කියන්න වෙනවා මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ ඉහළ නැංවීම කියලා කියන්නේ මොකද්ද? එක පැත්තකින් කිව්වහම දැන් මම මෙතනදී පොඩ්ඩක් එහාට යනවා. ඒ ගිහිල්ලා මම අහනවා ප්‍රශ්නයක්. දැන් මම කිව්වා quantitative easing නැත්නම් ප්‍රමාණාත්මක ලිහිල්කරණය ගැන මේ ඉස්සර කතා කරනකොට දියුණු කාර්මික රටවල් වල විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඒ කියන්නේ ෆෙඩ් රේට් එක 0.0 කරා කියලා. ඒකෙන් අදහස් කරේ මොකක්ද? කවුරු හරි මට උත්තරයක් දෙන්න. ඒකෙන් අදහස් කරේ මොකක්ද? ෆෙඩ් රේට් එක 0.0 දක්වා අඩු කිරීමෙන් 2009 දී සංචිත බැංකුව අදහස් කරේ මොකක්ද? කවුරු හරි කියන්න? කවුරු හරි ඒකට උත්තරයක් දෙන්න? මේ ප්‍රශ්න කරද්දී අපිට ගොඩක් වෙලා යනවා. නමුත් මම මෙතනදී මේ ප්‍රශ්නෙට මේ උත්තරේ කියලා නෙමෙයි මම කැමතියි. ඔයගොල්ලෝ මම හිතනවා ලියා ගන්නවා කියලා මේවා අපි මේ කතා කරන ඒවා කෙටියෙන්. මොකද මේකට මම මේ ප්‍රශ්නෙට උත්තරේ කියවන එක නෙමෙයි අපි කතා කරනකොට මේ දේවල් වල ලියා ගන්නවා කියලා. ඒ වගේම බලන්න මේකට උත්තරයක් දෙන්නේ මේ ප්‍රශ්නෙට ඇයි ෆෙඩරල් සංචිත බැංකුව සිය ෆෙඩ් රේට් එක එහෙම නැත්නම් ෆෙඩරල් අනුපාතිකය 0.0 දක්වා අඩු කරේ. අන්තර් බැංකු යක්ෂ අනුපාතය බිඳුව කිරීම. ඔව් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔයාම උත්සාහ කරන්න. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? 0.0 කිරීම තුලින්. ඒකෙන් කියන්නේ හොඳට මතක තියාගන්න වාණිජ බැංකු සංචිත බැංකුවේ ගෙනල්ලා මුදල් දැම්මොත් එක් දින පදනම මත දැම්මොත් මොකද්ද කියන්නේ කිසිම පොලියක් ගෙවන්නේ නැහැ. හරි? අපි කිව්වොත් ECB එක යුරෝපියන් සෙන්ට්‍රල් බැංක් එක ඍණ 0.25 දක්වා තමන්ගේ ඒ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කෙරුවා කියන්නේ මොකද්ද? වාණිජ බැංකු ගෙනල්ලා ECB එකේ මුදල් දැම්මොත් මොකද්ද කරන්නේ? දඩේකුත් අය කරනවා. 0.25ක දඩයක් ගන්න. හරි 100ක් දැම්මොත් එහෙම 99.75 යාලට හම්බ වෙන්නේ අවුරුද්දකින්. හරි ඒ කියන්නේ දඩයක්. ඒකෙන් කියන්නේ ඒ කියන්නේ දඩයක් හරි පොලියක් හරි ගෙවන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ඒකෙන් දෙන පණිවිඩය වෙන්නේ මොකද්ද?
කරුණා කරලා ඒ ඕගොල්ලන්ගේ තියෙන අතිරික්ත මුදල් වෙළඳපළට ණය විදිහට දෙන්න. ණය දෙන්න. ඒ අතිරික්ත මුදල් මහ බැංකුවේ ගෙනල්ලා පාක් කරන්න එපා කියලා. ගෙනල්ලා ඩිපොසිට් කරන්න එපා කියලා. ඒකයි පණිවිඩය. තේරුණාද? එහෙනම් අන්න එතනින් අපි ප්‍රවේශයක් ගන්නවා මෙතනට. එහෙනම් මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ නැංගුවා කියන්නේ මොකද්ද? දැන් කාට හරි කියන්න පුළුවන්. ඉහළ නැංගුවා කියලා කියන්නේ මොකද්ද? මොකද මේ වගේ අපි මේ ප්‍රශ්නයක් විග්‍රහ කරේ නැත්නම් මේ වගේ එකක් આવොත් ඔයාලා ලියන්න. මේ කියන ඒවා අපි ඔළුවට ගන්න ඕන. එහෙනම් මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික ඉහළ නංවනවා කියන්නේ මොකක්ද? කවුරු හරි කියන්නේ? ලංකාවේ වාණිජ බැංකුව වලට මහ බැංකුවේ මුදල් තැන්පත් කරන්න දිරිමත් කරනවා. අන්න හරි. හරියටම එහෙනම් ඒකෙන් කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික ඉහළ නංවනවා කියන්නේ ලංකාවේ තියෙන වාණිජ බැංකුව වලට කියනවා ගෙනල්ලා මුදල් දාන්න. නේද? ඒක දිරිමත් කරලා. එහෙනම් ඒකෙන් අදාරෙමත් කරන්නේ මොකද්ද? ණය දීම. අදාරෙමත් කරන්නේ ණය දීම. එහෙනම් ණය දීම අඩු කරුවොත් ඔන්න දැන් ඔයාලට මේ සමස්ත ආර්ථිකයට බලපෑම කියන්න පුළුවන්. ණය දීම අඩු කරනවා කියන්නේ මොකද්ද? ණය දීම අඩු කරනවා කියන්නේ එක පැත්තකින් සමස්ත ඉල්ලුම සමහර ඉල්ලුම අඩු කරන්න. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි අවසාන අරමුණ විදිහට මිල ස්ථායීතාව. අන්න අපිට මේ ආර්ථිකයට වෙළඳපළට වෙන බලපෑම කියන්නේ ඔන්න ඔය ටික. එහෙනම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික ඉහළ නැංගුවා කියන්නේ වාණිජ බැංකුව වලට මහ බැංකුවේ මුදල් ගෙනල්ලා එක් දින පදනම මත තැන්පත් කරන්න කියලා දිරිමත් කරලා. ඒ කියන්නේ මේ වාණිජ බැංකුව විසින් කරන ණය දීම. ණය ඒ කියන්නේ ආර්ථිකයට ණය ගලා යෑම පාරිභෝජන ණය වෙන්න පුළුවන්, ආයෝජන ණය වෙන්න පුළුවන් අඩු කරා. එහෙනම් පාරිභෝජන ණයත් අඩු වෙනවා, ආයෝජනත් අඩු වෙනවා. දෙකේම ප්‍රතිඵලය වෙන්නේ ආයෝජන අඩු වුණොත් සේවා නියුක්තිය අඩු වෙනවා, සේවා නියුක්තිය අඩු වුණොත් අපි කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට ලැබෙන ආදායම් අඩු වෙනවා. ඕකේ ප්‍රතිඵලය මොකක්ද? සමහර ඉල්ලුම අඩු වෙන එක. සමහර ඉල්ලුම අඩු කරලා මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න තමයි මේ මහ බැංකුව මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික ඉහළ නංවනවා. එහෙනම් ඒකෙම තව අපිට කියන්න පුළුවන් මේකට ඕන තරම් තියෙනවා කරුණු කියන්නේ. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික ඉහළ නංවුවා වගේ අපි ඉස්සෙල්ලා කිව්වා වැඩි වුණු ගමන් මොකද්ද වෙන්නේ? කෙටි කාලේ පොලි අනුපාතික ක්ෂණිකව වැඩි වෙනවා. අනිකුත් සියලුම පොලි අනුපාතික ව්‍යෝහයන් යම් කාල ප්‍රමාණයකට යටත් වැඩි වෙනවා. මං කිව්වේ ඉස්සරහට වැඩි වෙනවා කියලා. මේකත් දැන් වැඩි වෙනවා. එහෙනම් එහෙම වැඩි කියන්නේ ක්ෂණිකව කෙටි කාලේ පොලි අනුපාතික වැඩි වෙනවා. යම් කාල ප්‍රමාණයකට යටත් අනිකුත් සියලුම පොලි අනුපාතික ව්‍යෝහයන් වැඩි වෙනවා. එහෙනම් තැන්පත් පොලි අනුපාතිකත් වැඩි වෙනවා. එහෙනම් ඒකට මිනිස්සු හිතනවා තාර්කික මිනිස්සු නම් ඒ රටේ ඉන්නේ. ඒ අය හිතනවා දැන් වියදම් කෙරුවොත් මගේ ආවස්තික පිරිවැය රුපියලේ ආවස්තික පිරිවැය වැඩි. ඒක නිසා මං ඉතිරි කරනවා. එහෙනම් මම පාරිභෝජනය කරන්න යන්න සමහර ඉල්ලුම අඩු. ඊළඟට ආයෝජක හිතනවා තමන්ගේ ආයෝජන පිරිවැය වැඩි වෙනවා. එහෙනම් මං තමන්ගේ තියෙන කර්මාන්ත පුළුල් කරන්න යන්නෙත් නෑ, අලුතින් ඒවා පටන් ගන්න යන්නෙත් නෑ. එහෙනම් එතකොට සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා කියන්නේ මිනිසුන්ට ලැබෙන ආදායම් අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වෙනවා. දෙකේම ප්‍රතිඵලය මොකක්ද? මිල ස්ථායීතාව. අන්න ඒකයි මෙතනදී ඍජු බලපෑම කියලා කියන්නේ. හැබැයි ඕන අන්තිම බුලට් එකේ කියන්න පුළුවන් නමුත් මේ විදිහට කරපුවාම රටේ නිමවුම් මට්ටම හා සේවා නියුක්තිය අඩු වී ආර්ථික වර්ධනය අරමුණ ළඟා කර ගැනීමට බාධා පැමිණිය හැක කියලා කියන්නේ. මේක ඍජු බලපෑමනේ ඒකත් වෙනවනේ. ඒ කියන්නේ මිල ස්ථායීතාව අරමුණ ළඟා කර ගන්න අපි ක්‍රියා කරුවොත් ආර්ථික ස්ථායීතාව අරමුණ අපිට කැප කරන්න ඕනේ. එහෙනම් අන්තිම බුලට් එකේ ලියන්න. මම හිතන්නේ දැන් ඔයාලට මේකට උත්තරය සටහන් කරගන්න ඇති. අන්න එහෙම නැවත හදන්න. මේක මේ මහා ලොකු එකක් නෙමෙයි. මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන ඇහුවොත් අපිට ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඒක ලස්සනට අර ප්‍රශ්නයට උත්තරය හරි ගස්සා. ක්‍රියාමාර්ගයේ ස්වභාවය මුදල් වෙළඳපොළ ඇතුළු සමස්ත ආර්ථිකය මත මුදල් වෙළඳපොළේ වෙන්නේ ක්ෂණිකව
මේ කෙටි කාලේ පොලි අනුපාතික ඉහළ යනවා. ඒකයි වෙන්නේ. ඊළඟට ආර්ථික මත බලපෑමක් ඇති වෙන්නේ යම් කාලපමාවකට යටත් අනෙකුත් පොලි අනුපාතිකත් ඉහළ යනවා. එහෙම ගියහම මොකද්ද වෙන්නේ? සමහර ඉල්ලුම අඩු වෙනවා. මොකද හේතුව පාරිභෝජන ණයත් අඩු වෙනවා, ආයෝජන ණයත් අඩු වෙනවා. එතකොට සමහර ඉල්ලුම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වුණොත් අපිට මිල ස්ථායිත අරමුණු ළඟා කරගන්න පුළුවන්. නමුත් කියලා අන්තිමට දානවා මේ විදිහට සංකෝචනාත්මක පොලි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා අපිට ආර්ථික ස්ථායිත අරමුණ ළඟා කර ගැනීමට බාධා පැමිණෙන්නේ නිමවුම් මට්ටම සේවා නිරුක්තිය අඩු වීම නිසා. තමුගේ වචන වලින් කියන්නේ. දැන් මේකේ කාට හරි නොතේරුණු තැනක් තියෙනවද? නොතේරුණු තැනක් තියෙනවද? පැහැදිලි කරගන්න මේ වගේ මොකද මේ වගේ ප්‍රශ්න අපිට අනිවාර්යෙන් එනවා හැමදාම. ඒක නිසා මේවා පැහැදිලි කරන්න අපිට හැකියාව තියෙන්න ඕන. මේ ප්‍රශ්න පත්‍රයක් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒක. මීට කලින් කරපු පාඩම් කොහොමද ප්‍රශ්න පත්‍රයේ තුලට අපි යොමු කරන්න කියලා. ප්‍රශ්න තියෙනවද? නෑ සර් ඒක හරි. හරි. එහෙනම් අපිට පුළුවන් දෙවෙනි එකට යන්න. දේශීය විදේශ විනිමය වෙළඳපළ වෙතින් විදේශ විනිමය මිලට ගන්න. එහෙනම් මේ දේශීය විදේශ විනිමය වෙළඳපළ කියන්නේ මොකක්ද මම පැහැදිලි කරුවොත් අපේ මේ වාණිජ්‍ය බැංකුව 25 26 තියෙනවා. නෑ 26 කියමු. එතකොට එහෙම ගත්තාම ඒ බැංකුව අතර එයාලගේ ට්‍රෙෂරිස් වලින් නේද? එහෙම නැත්නම් එයාලගේ භාණ්ඩාගාරයේ ට්‍රෙෂරි කියලා කියන්නේ අර ඩීලර්ස්ලා ඉන්න තැන. එයාලා මොකද්ද කරන්නේ? එයාලගේ ආනයන මූල්‍යණය කරන්න ඊළඟට අපනයන වලින් එන මුදල් ආපුවාම එයාලට තියෙනවා ලිමිට් එකක්. සීමාවක් තියෙනවා විදේශ විනිමය එක රැයකදී තියාගන්න පුළුවන්. හරි? daily working balance කියලා කියන්නේ. ඒකට එක රැයකදී විදේශ විනිමය එයාලගේ මේ tier 1 capital එක බලලා තීරණය කරනවා මේ මහ බැංකුව මේ මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කරනවා කොච්චරද තියාගන්න පුළුවන් විදේශ විනිමය. ඊට වැඩිය තියාගන්න බෑ. ප්ලස් මයිනස් දෙකටම තියෙනවා. එහෙනම් මෙයාලා මේ විදේශ විනිමය වෙළඳපොලේ විකුණනවා. ගොඩාක් විකුණනවා. එහෙනම් අපි හිතමු එක අපි සවරින් බොන්ඩ් එකක් ඉෂුව කරා. මම මේක පැහැදිලි කරන්න හදන්නේ නැවතත් මම මේක කියලා ඇති කලින් සවරින් බොන්ඩ් එකක් ඉෂුව කරා. හරි? අපි එහෙම කරලා ඒකට මුදල් ආවා. ආපුවම සාමාන්‍යයෙන් අපේ දේශීය විදේශ විනිමය වෙළඳපොලේ කියන්නේ ඔක්කොම බැංකු 26ම එකතු වෙලා කරන වෙළඳපොලේ දෛනික පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් විතර වෙන්නේ. මිලියන 50ක් විතර. අපි හිතමු මේ බොන්ඩ් එකට ආව මිලියන 100ක් කියලා. එහෙනම් එක බැංකුවකට අපි ඒක ඉෂුව කරා නම් අපි හිතමු මේ ඩොයිෂේ බැංකුවට ආවා මිලියන 50 මිලියන 100ක්. අපිට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරා. එහෙනම් ඒව ආයෝජනය කරපුවාම මේ බැංකුවට පුළුවන් මිලියන 100ක් තියාගන්න බෑ. ඊට වඩා ගොඩක් එහෙනම් යාලා ටට්ටක් ගාලා විකුණන්න. ඒත් එහෙම විකුණනකොට මේ මුළු බැංකු 26ටම තියෙන්නේ මිලියන 50ක වෙළඳපළක්. එහෙනම් එක බැංකුවකට මිලියන 100ක් වෙනවා කියන්නේ ඒකෙන් බලපෑම අඩුයි. විනිමය අනුපාතිකය මොකද්ද වෙන්නේ? දැන් ඒකට ඔක්කොම දන්නවා මාකට් එකේ සාමාන්‍යයෙන් කාර්යක්ෂමව මේ තොරතුරු හුවමාරු වෙනවා කියලා අපි උපකල්පනය කරන්නේ. එහෙනම් අනිත් බැංකු 25ම දන්නවා ඩොයිෂේ බැංකුවට මිලියන මම එක්ස් බැංකුව කියලා ගන්න එක්ස් බැංකුවට මිලියන 100ක් අද ඇවිල්ලා කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් දන්නවා මේ වෙළඳපොලේ අද ඕන තරම් ඩොලර් තියනවා කියලා. ඒක මොකද මෙයා විකුණන්න යනවා කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? විනිමය අනුපාතිකය සීඝ්‍රයෙන් අඩු වෙනවා. හරි? අපි හිතමු 187 තිබුණනම් 175ට විතර අඩු වෙන්න යනවා. මහ බැංකුව කැමතිද මේ දෛනිකව විනිමය අනුපාතිකය රුපියල් 10කින් විතර අඩු වෙනවට? කැමති නැහැ. එහෙම මොකද්ද වෙන්නේ? අධික උච්චාවචනය කියන්නේ එතකොට අපි එක පැත්තකින් බලපුවාම මොකද්ද වෙන්නේ? අපිට ඩොලරයට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා. අපේ දේශීය රුපියල ශක්තිමත් වෙනවා. මම මෙතනටත් කාලය අරගෙන මම ඔයාලට මේ නැවත ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් වෙන ප්‍රශ්න පත්‍රයක හරි ඔයාලට පැහැදිලි කරන්න ලේසි වෙන්න හින්දා හිතන්න මෙහෙම. අපි
අපේ ටී-ෂර්ට් එකක් මම මෙතන ලියන්නම් අපේ ටී-ෂර්ට් එකක් ටී-ෂර්ට් එකක් අපි නිෂ්පාදනය කරන රුපියල් 300යි. හරි. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා බෝඩ් එක. හරි. මොකද්ද ටී-ෂර්ට් එකක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මම මේ පැත්ත ඔන්න අපනයන එක්ස්පෝර්ට්. මේ පැත්ත ඉම්පෝර්ට් කියලා. ඔය ප්‍රශ්නය ඕන හැකදී ඒකට ඔයාලට අමතක වෙන්නේ. හරි. ඔන්න ටී-ෂර්ට් එක. හරි. ඊළඟට මම ඉම්පෝර්ට් කරන එකට අපි ආනයනය කරන එකට මම දානවා කිරිපිටි පැකට් එකක්. හරි. ඩොලර් 2ක්. ඔන්න දැන් තියෙන තත්ත්වය ඩොලර් 2ක්. ටී-ෂර්ට් එකක් රුපියල් 300. අපි හිතමු තිබුණු විනිමය අනුපාතිකය හරි USD එකකට ලංකා රුපියල් 150. 150. එහෙනම් අපි මේ අපනයනය කරනකොට පිටරට වෙළඳපළවල් වල අපේ රටේ ටී-ෂර්ට් එක මිල කීයද? ඩොලර් 2යි. ඇයි 300 බෙදුවොත් 150න් ඩොලර් 2ක්. දැන් අපි පිටරටින් ගෙන්නන කිරිපිටි පැකට් එක මිල අපි ගත්තොත් කීයද? රුපියල් 150 ඒවා දෙකක් කියන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ කිරිපිටි පැකට් එක මිල ඔන්න රුපියල් 300. මම මේ අදහස් කරන්නේ මේකෙන් ඇයි මහ බැංකුව ඉන්ටර්වෙන්ෂන් කරන්න කියලා ආනයන අපනයන ආශ්‍රයෙන් පැහැදිලි කරා. දැන් අපි හිතමු අර විදිහට අර X කියන බැංකුවට ඩොලර් මිලියන 100ක් ආපු නිසා ක්ෂණිකව මොකද වුනේ මේ USD LKR අනුපාතිකය රුපියල් 100 දක්වා අඩු වුණා. ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වුණා. මොකද ඩොලර් සැපයීම මේ වැඩි වීම. තේරුණා? දැන් බලන්න දැන් අපේ ටී-ෂර්ට් එක මිල පිටරට වෙළඳපොලේ කීයද? ඩොලර් 300 බෙදුවොත් 100 ඩොලර් 3ක්. අන්න අපේ අපනයන වල මිල පිටරට වැඩි වෙනවා. එහෙනම් මොකක්ද ඒකේ අදහස? අපේ අපනයන වලට අපේ නම් ඉල්ලුමක් නම් තියෙන්නේ අපේ ටී-ෂර්ට් පාරිභෝජනය අඩු වෙනවා. මොකද හේතුව මිල වැඩි වෙනවා. කිරිපිටි වල මිල දැන් කීයද 100 වැඩි කිරීම 2 කියන්නේ ඩොලර් වල රුපියල් 200 වෙනවා. කිරිපිටි වල මිල අඩු වෙනවා. එහෙනම් මිනිස්සු ගොඩාක් කිරිපිටි දැන් ඉල්ලුම් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? අපේ ආනයන වැඩි වෙලා අපනයන අඩු වෙලා අපේ වෙළඳ ශේෂය අවාසිදායක තත්ත්වයට පත් වෙනවා. මේ මම මේ පැහැදිලි කරපු එක තේරුණාද? පොඩ්ඩක් කියන්න තේරුණාද කියන එක මම මේ එහාට ගෙනියන්න ඉස්සෙල්ලා මේක තේරුණා. ඔව් සර්. තේරුණා. හරි. එහෙනම් අන්න ඒක නිසයි දැන් ඔයාලට තව මේක තියෙනවා ණය ගෙවීම් ගැන ගොඩාක් කරුණු තියෙනවා ශ්‍රී ලංකා ආර්ථිකයට. නමුත් මම මෙතනදී අදහස් කරන්නේ ඇයි මහ බැංකුව ඉන්ටර්වෙන්ෂන් කරන්න කියන එක ගැන ඔයාලට පැහැදිලි කිරීම. දැන් මෙන්න මේ නිසා මොකද්ද කරන්නේ මහ බැංකුව මේ තත්ත්වය නිසා මහ බැංකුව කැමති නැහැ අධික ලෙස විනිමය අනුපාතිකය උච්චාවචනය වෙනවට. ඒක නිසා මොකද්ද කරන්නේ මහ බැංකුව අර වැඩි තිබුණු අර X කියන බැංකුවට ලැබුණු ඩොලර් මිලියන 100න් විශාල ප්‍රමාණයක් අපි හිතමු 80ක් 90ක් මහ බැංකුව කෙලින්ම මිලට ගන්නවා. එයාලට සල් රුපියල් දෙනවා ඩොලර් ටික මහ බැංකුවට. ඒ රුපියල් ආවහම මොකද්ද වෙන්නේ? දැන් අපි වෙළඳපොලේ ස්වභාවය ගැන පැහැදිලි කරන්න ඕන. රුපියල් ආවහම වෙළඳපොලේ ද්‍රවශීලතාව රුපියල් ද්‍රවශීලතාව වැඩි වෙනවා. වැඩි වුණොත් එහෙම අපේ නිත්‍ය තැන්පතු නිත්‍ය ඒවා මොකද්ද වෙන්නේ? පොලි අනුපාතික කොරිඩෝවේ නේද? ගොඩාක් රුපියල් තියෙනකොට කොරිඩෝවේ පහළ සීමාව දෙනවා. අන්න එතකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා මොකද්ද කරන්නේ මහ බැංකුව. එතකොට කරන එක ගැන අපි කිව්වා ඉංග්‍රීසි වචනකුත් එක්ක බලන්න කාට හරි මතකද? ඔමෝ මේ ඕපන් මාකට් එකට ඔව් OMO තමයි හරියවා.
ඒකෙදි අපි විශේෂ වචනයක් කිව්වා. මොකක්ද? ස්ටර්ලයිසේෂන් කියලා. නිෂ්ක්‍රීයකරණය. මට අපි කතා කරාද නැද්ද? නිෂ්ක්‍රීයකරණය නැත්නම් ස්ටර්ලයිසේෂන්. හරි අන්න ඒක මතක තියාගන්න එක. ස්ටර්ලයිසේෂන්. නිෂ්ක්‍රීයකරණය. නිෂ්ක්‍රීයකරණය. ඇයි එහෙම කිව්වේ? මේ මෙතනදී මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ ඒ ස්වාධීනව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමක් නෙමෙයි. මොකක් නිසාද? මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොලෙන් ඩොලර් මිලට ගත්ත නිසා නැත්නම් ඉන්ටර්වෙන්ෂන් කිරීම නිසා වෙළඳපොලේ ද්‍රවශීල රුපියල් ද්‍රවශීලතාව වැඩි වුණා. අන්න ඒක අඩු කරන්න මොකද්ද කරේ? ප්‍රතිමිලදී ගැනුම්. ඒකට අපි කියනවා මොකක් කියලාද? නිෂ්ක්‍රීයකරණය. හරි නිෂ්ක්‍රීයකරණය නැත්නම් ස්ටර්ලයිසේෂන් කියලා. හරි ඕකම අනිත් පැත්තටත් වෙන්න. අපි හිතමු විනිමය වෙළඳපොලේ ගොඩක් අඩුයි. ඩොලර් අඩුයි. එහෙනම් මොකද්ද වෙන්නේ? අවප්‍රමාණය වෙනවා. විනිමය අනුපාතිකයේ උඩට යනවා. ඒක වළක්ව ගන්න මොකද්ද කරන්නේ? මහ බැංකුව තමන්ගේ නිල සංචිත විකුණනවා. විකුණපුවාම වෙළඳපොලට ඩොලර් යනවා. වෙළඳපොලේ තියෙන රුපියල් මහ බැංකුවට එනවා. මොකද සල්ලි වලට දෙන්නේ. එහෙනම් එතකොට ඔන්න අඩු වෙනවා. එහෙම වුණාම ඒත් නිෂ්ක්‍රීයකරණය කරනවා. මොකද්ද? කෙටි කාලින පොලි අනුපාතික ඉහළ යන එක නවත්ත ගන්න නිෂ්ක්‍රීයකරණය කරනවා. එතකොටත් කරන්නේ ප්‍රතිවිකුණු. හරිද? එහෙනම් මේ විදිහට එක්කෝ මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොලෙන් ඩොලර් මිලට ගැනීම නිසා නැත්නම් විකිණීම නිසා ඩොලර් වෙළඳපොලට ඇතිවන අධික ද්‍රවශීලතාව හෝ ඌන ද්‍රවශීලතාව පාලනය කරන්න ඒ ඩොලර් ගනුදෙනුව එක්කම එදාම හරි ඒකම ප්‍රතිමිලදී ගැනුම් හෝ ප්‍රතිවිකුණුම් සිදු කරනකොට අපි ඒකට කියනවා මොකක් කියලාද? නිෂ්ක්‍රීයකරණය නැත්නම් ස්ටර්ලයිසේෂන් කරනවා කියලා. තේරුණාද එතන? ඊළඟට ඔව් තේරුණාද? ඔව්. තේරුණා. එතකොට ඒකම මොකද්ද වෙන්නේ? අර වගේම දැන් මේ විදිහට මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට විදේශ විනිමය දේශීය විදේශ විනිමය වෙළඳපොලෙන් ඩොලර් මිලට ගත්තොත් අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එහෙනම් ශක්තිමත් සංචිත ප්‍රමාණයක් ඇති වෙනවා. දැන් අපි කියනවා චීනයේ තමයි ලෝකෙ වැඩිම නිල සංචිත තියෙන්නේ. ඒකට හේතුව මොකක්ද? එයාලගේ අපනයන වැඩි. ඒක නිසා එයාලගේ විදේශ විනිමය ඉපීම් වැඩි. එතකොට මහ බැංකුව අර නිල සංචිත ගොඩනගා ගන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවක අපි කියනවා මොකක් කියලාද? ඒ සංචිත ගොඩනගා ගන්නවා. ඒ රටේ එතකොට නිකන් අපි ගත්තොත් දැන් ඔයාලගේ බැංකුවක තියෙන ජංගම ගිණුම් හිමියෙක්ගේ ගිණුමේ බැරශේෂයක් තියෙනවා නම් විශාල ප්‍රමාණයක් ඒකේ මොකක්ද කියන්නේ? ව්‍යාපාරේ බොහොම ද්‍රවශීලතාව ඉහළයි. ඒ වගේ තමයි රටකත් උනත් නිල සංචිත විශාල ප්‍රමාණයක් තියෙනවා නම් ඒ රටේ ගෙවුම් ශේෂය පිළිබඳව ඒ රටේ ක්‍රෙඩිබිලිටි එක පිළිබඳව තියෙන විශ්වාසය වැඩි වෙනවා. ඔන්න ඕවා තමයි මේ ප්‍රශ්නය වටා තියෙන්නේ. හරිද? මේ ප්‍රශ්නය වටා තියෙන දේවල් ගත්තාම ඔන්න දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙතින් විදේශ විනිමය මිලට ගැනීම කියනවා. හරි? එහෙනම් මේ අපි ඉස්සෙල්ලම බලන්න ඕන මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේහි ස්වභාවය. එනේ ස්වභාවය කියලා දීලා ඉස්සෙල්ලා මාතෘකාව දීලා මෙම මොකද්ද විදේශ විනිමය දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙතින් විදේශ විනිමය මිලට ගැනීමේ ස්වභාවය ගැන අපි සඳහන් කරනවා. ඒ කියන්නේ අපි කියනවා එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන් වෙළඳපොළ වෙතින් විදේශ විනිමය අනුපාතිකය වෙත සිදුවන බලපෑම පිළිබඳව අවධානයෙන් සිටිනවා. ඒ කියන්නේ ඒ අවධානයෙන් සිටින්නේ අධික මහ බැංකුව විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වා ගැනීම උදෙසා දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත
බලපෑම් නැත්නම් මැදිහත් වීම සිදු කරයි. හරි ඒකට කියනවා ඉන්ටර්වෙන්ෂන් කියලා. ඉන්ටර්වෙන්ෂන් කියලා. හරි එහෙනම් මේ විදේශ විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වා ගැනීම උදෙසා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වීම සිදු කරයි. ඊළඟ බුලට් එකට ගන්නවා එනම් හරිද විදේශ විනිමය සැපයුම වැඩි වන අවස්ථාවක විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වැළැක්වීම සඳහා වෙළඳපොළ වෙතින් විදේශ විනිමය මිලට ගැනීම හෝ විදේශ විනිමය සැපයුම අඩුවන අවස්ථාවකදී විනිමය අනුපාතිකය ඉහළ යෑම නොහොත් අවප්‍රමාණය වැළැක්වීමේ අරමුණින් සිය නිල සංචිත වෙතින් විදේශ විනිමය වෙළඳපොළ වෙත විකිණීම සිදු කරයි. අන්න මේක ස්වභාවය ගැන අපි කිව්වා. හරි ඊට පස්සේ අපි කියනවා මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත මෙහි බලපෑම. අන්න එතකොට මේ ස්පෙસિෆිකලි මේ අපි ලියන්න ඕන මේකේ කියලා තියෙනවා. එහෙනම් මේකේ කියලා තියෙන්නේ මොකද්ද? විදේශ විනිමය මිලට ගැනීම ගැන. එහෙනම් අපි එතකොට කියනවා ඒ අනුව විදේශ විනිමය මිලට ගැනීම සිදුවන්නේ අපි ඉස්සෙල්ලත් කිව්වා නමුත් මෙතනදී පැහැදිලි කරනවා වෙළඳපොළ වෙත විදේශ විනිමය සැපයුම වැඩි වී විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වන අවස්ථාවකදීය. ඊළඟට ලානවා එලෙස මිලට ගැනීම නිසා මහ බැංකුවේ නිල සංචිත වල ප්‍රමාණය ඉහළ යෑමෙන් ශක්තිමත් නිල සංචිත ප්‍රමාණයක් පවත්වා ගැනීමට ඉඩකඩ ලැබෙන අතර ගෙවුන් ශේෂ තත්ත්වයන්හි ඉහළ යෑමක් සිදුවේ කියලා අපි ඊළඟට අපි කියනවා මෙලෙස විදේශ විනිමය මිලට ගැනීම නිසා ආර්ථිකය කියන්නේ එහෙම නැත්නම් වෙළඳපොළ වෙත මහ බැංකුවේහි සංචිත මුදල් ගලා යෑමක් සිදුවන නිසා වෙළඳපොලේ රුපියල් ද්‍රවශීලතාව ඉහළ යයි. එහෙනම් මේ ඉහළ මට කෙනෙක් කියන්න මේ ඉහළ යාම රුපියල් ද්‍රවශීලතාව ඉහළ යාම ගැන මහ බැංකුව ඇයි වොරි වෙන්නේ? ඇයි මහ බැංකුව මේකට දුක් වෙන්නේ? එහෙම ගියොත් මොකද්ද වෙන්නේ? ඉන්ෆ්ලේෂන් එක ඇති. ඉන්ෆ්ලේෂන් එකට මම ඒකෙදි මම කියන හැම පාරකදීම ඔය උත්තරේ එනවා. ඒක අවසාන උත්තරේ. අපි දැන් ඔයගේ උත්සාහය හොඳයි. අපි පඩි පෙළක නම් අපි කියනවා පඩි 10ක් විතර එහායින් අපි අවසාන එක ඉන්ෆ්ලේෂන්. අපි ෂණිකව අපි මේක සම්බන්ධ කරන්න ඕන වෙළඳපොලේ ද්‍රවශීලතාව ඉහළ ගියොත් අර උඩ කියපු එක මොකද්ද? නිත්‍ය තැන්පතු පහසුකම් නිත්‍ය ණය පහසුකම් කියන්නේ මොකද්ද? පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව ආසන්නයට හරි එක්ක මේ පහළ සීමාව තුල තියා ගැනීම අපහසු වෙන්න පුළුවන්. තේරුණාද ඒක? ෂණිකව ඇති වෙන බලපෑම මොකක්ද? ඔන්න දැන් මහ බැංකුව ඩොලර් මිලියන 80ක් හරි රුපියල් 185 ගානේ ගත්තා. එහෙනම් 185 වැඩි කිරීම මිලියන 80. එහෙනම් විශාල රුපියල් ප්‍රමාණයක් වෙළඳපොළට ගියා. එහෙනම් වෙළඳපොලේ අර X කියන බැංකුවේ තුලින් වෙළඳපොළට ගොඩාක් රුපියල් ද්‍රවශීලතාව ලැබෙනවා. ෂණිකව මොකද්ද වුනේ? වෙළඳපොලේ රුපියල් ද්‍රවශීලතාව ඉහළ ගියා.
එහෙනම් හැමෝම දන්නවා වෙළඳපොලේ ගොඩාක් රුපියල් තියෙනවා කියන. එහෙනම් මොකද්ද වෙන්නේ? අර ඒ අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතික පහළ යනවා. එහෙනම් දැන් මේ පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාවටත් වඩා අඩු වෙන තර්ජනයක් වෙනවා පොලී අනුපාතික. එහෙනම් තේරුණාද එතන? හරි. එහෙනම් අපි හැම තිස්සෙම වෙළඳපොළ ද්‍රවශීලතාව ගැන කියනකොට හැම වෙලාවෙම ෂණිකව අපි සම්බන්ධ කරගන්නේ මොකද්ද? මේ පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව හරි පහළ සීමාව. එහෙනම් මේ විදිහට ද්‍රවශීලතාව එහෙනම් මම මෙතන දෙන්නේ ඇයි මේ ස්ටර්ලයිසේෂන් යටතේ මෙතන ප්‍රතිමිලදී ගැනුම් කරන්නේ? දැන් බලන්න උත්තරේ කියන්නේ. එහෙනම් දැන් මේ වගේ වෙලාවක වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි වුණු නිසා මහ බැංකුව ස්ටර්ලයිසේෂන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතිමිලදී ගැනුම් කරනවා. ඇයි එහෙම කරන්න කියලා මම අහුවොත් දැන් කියන්න උත්තරේ අර ඉස්සෙල්ලා එක්කෙනා try කරන්න. SBR එක මේ පහළ යන එක අන්න හරි. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයට වඩා ඒ කියන්නේ ඕනනම් කියන්න පුළුවන් පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව ආසන්නයටම පැමිණීම වළක්වීම උදෙසා මහ බැංකුව මොකද්ද කරන්නේ? නිෂ්ක්‍රීයකරණය කරනවා. තේරුණාද? අන්න ඒකයි. දැන් බැරි වෙලාවත් මේ ප්‍රශ්නේ අහුවා නම් මොකද්ද? මේ සෙන්ට්‍රල් බැංක් එකෙන් ඩොලර්ස් LKR වෙළඳපොළට ඉෂු කරනවා. මොකද්ද ආපහු කියන්නේ? සෙන්ට්‍රල් බැංක් එකෙන් ඩොලර්ස් LKR වෙළඳපොළට යනවානේ. රුපීස් මේ වෙළඳපොළට යනවා. ඔව්. දැන් අපි කියමු X බැංකුවෙන් ඩොලර් මිලියන 100ම ගන්නවා මහ බැංකුව. එහෙනම් ඩොලර් මිලියන 100 මහ බැංකුවට එනවා. මොකද මම මෙතන ලියනවා පේනවා 100 මහ බැංකුවට එනවා ඩොලර් USD ප්‍රවාහ. මහ බැංකුවෙන් වෙළඳපොළට X කියන බැංකුවට යනවා මිලියන 100 වැඩි කිරීම 185 කියලා රුපියල් ප්‍රමාණය. හරි. මහ බැංකුවට වෙළඳපොලින් ඩොලර් ආවා මහ බැංකුවේ තියෙන ඒ කියන්නේ දැන් මම මෙතනදී අහනවා තව මම මේ ප්‍රශ්න කරද්දි මගේ එකම දුර්වලකම වෙන්න ඇති හැම පැත්තටම දික් කර මේ නමුත් මේ පැහැදිලි කරා දැන් ඒක මම ශේෂ පත්‍රය තුලිනුත් ඕනනම් කියන්න පුළුවන් මහ බැංකුව සංචිත මුදල් වෙළඳපළට නිකුත් කිරීම හරි අඩුවීම හරි අපි කිව්වේ මොකක් විදිහටද NFA net foreign assets net domestic assets දැන් මෙතනදී මොකක්ද වුනේ මේ ඩොලර් මිලියන 100 ආපු නිසා net foreign assets වැඩි වුණා. එහෙනම් අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? reserve money වැඩි වෙනවා. මහ බැංකුව වෙළඳපළට නිකුත් කරනවා. එහෙනම් ඔයාගේ ප්‍රශ්නේ තේරුණාද? ඔන්න මිලියන 185 වෙළඳපළට ගියා. එහෙනම් වෙළඳපළේ රුපියල් ද්‍රවශීලතාව වැඩි. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව පවත්වාගෙන යන්න බැරි වෙනවා AWCM. ඒක නිසා මොකද්ද කරන්නේ මහ බැංකුව මේ අධික ද්‍රවශීලතාව අවශෝෂණය කරගන්න ප්‍රතිමිලදී ගැනුම් කරනවා. ඒ කියන්නේ මහ බැංකුව සුරකුම්පත් නිකුත් කරනවා වෙළඳපොළට කියනවා ඒවල ආයෝජනය කරන්න. එහෙනම් අන්න මුදල් එනවා මහ බැංකුවට ආපහු. එතකොට ඇයි අපි ස්ටර්ලයිසේෂන් කියලා මෙතනට කිව්වේ? මේ ඩොලර් මහ බැංකුව වෙළඳපොලේ මිලට ගැනීමයි රුපියල් වෙළඳපොලට යන්නේක වළක්වන්නයි එක පාරම කරපු ඩොලර් මිලට ගන්න එකයි ප්‍රති මිලදී ගැනුණුයි එකටම කරපු නිසා අපි කිව්වා ස්ටර්ලයිසේෂන් නැත්නම් නිෂ්ක්‍රීය කරන. දැන් අර අහපු එක්කෙනාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාට මම හරියට තේරුම් ගත්තා. හරි. හරිද? අන්න ඒකයි වෙන්නේ. දැන් ඒ වගේම ඔයාලා මේකම හිතන්න අනිත් පැත්ත. මොකද්ද? දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙතින් විදේශ විනිමය දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත විදේශ විනිමය විකිණීම. එහෙනම් විකිණීම වෙන්නේ මොන අවස්ථාවකද? ඩොලර් අඩු නම්. අපි හිතමු CPC එකට එහෙම නැත්නම් අපේ තෙල් සංස්ථාවට තෙල් ආනයනය කිරීම වෙනුවෙන් අපි හිතමු දැන් වගේ ගොඩාක් අඩු වෙලා නැහැ. අපි හිතමු
බැරල් එකනේ දැන් ගොඩාක් අඩු වෙලානේ තියෙන්නේ. නමුත් අපි හිතමු වැඩි වෙනවා. අර එක කාලයක් ඩොලර් මිලියන් බැරලයක් ගියා 120ට. දැන් තියෙන්නේ 30 ගණන් වල. එහෙනම් එහෙම වැඩි වුණොත් එහෙම අපිට ගෙවන්න වෙනවා ගොඩක්. එහෙනම් අපි හිතමු අපේ වාණිජ්‍ය බැංකුවකින් රජයේ වාණිජ්‍ය බැංකුවකින් ගෙවනවා මේ සල්ලි. ඒතර ගෙවන්න අපි හිතමු සාමාන්‍යයෙන් අපි මන්නම් දැන් මතක නැහැ ඉස්සර නම් මිලියන සාමාන්‍යයෙන් 400ක් විතර ගෙවන්න වෙනවා එක පාරකට සාමාන්‍යයෙන් මාසෙකට. එහෙනම් ඩොලර් මිලියන 400ක් ගෙවන්න අද එතකොට ඔක්කොම බැංකු දැනගන්නවා අන්න මේ අහවල් බැංකුව එක පීපල්ස් බැංක් නැත්නම් BOC අන්න අද CPC එකේ බිල් එකක් ගෙවන්න යනවා පිටරටට. යාළුවෝ ඩොලර් නැහැ. එහෙනම් මිලියන 400ක් අද එකතු කරයි කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔක්කොම දෙනා තමන් ගණන් උස්සනවා. තමන් ගාව තියෙන ඩොලර් ගණන් උස්සන්න යනවා. ඉතින් මේ தත්ත්වය වළක්ව ගන්න මොකද්ද එහෙනම් මේ එතකොට බලද්දී අද කියන්නේ මහ බැංකුවේ IOD එක ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ තියෙන විදේශ විනිමය ස්ක්‍රීන් එක. ওই ස්ක්‍රීන් එකේ හැම වෙලාවෙම ඔය ගැන අවධානයෙන් ඉන්න. ඔක වැඩි වෙනවා නම් එම ටක් ගාලා টොප් මැනේජ්මන්ට් එකට කියන්න ඕන. ඔන්න දැන් වැඩි වීගෙන යනවා. රුපියලකින් දෙකකින් විනිමය අනුපාතිකය වැඩි වෙනවා. මොකද්ද රීසන් එක කියලා බලපුවම ආද මේ රජයේ බැංකුවක් ගෙවන්න යනවා. එහෙනම් මොකද කරන්නේ මහ බැංකුව ටක් ගාලා අර බැංකුවට කතා කරලා මිලියන 400ම දෙනවා මහ බැංකුවේ සංචිතවල. හරි? අර බැංකුවට. එහෙනම් මොකද්ද උනේ? ඩොලර් මිලියන 400ක් මහ බැංකුවේ සංචිත වලින් අඩු වුණා. NFA අඩු වුණා. එහෙනම් රිසර්ව් මනිත් අඩු වෙන්න ඕන. කොහොමද අඩු වෙන්නේ? අර රාජ්‍ය බැංකුවේ රුපියල්, ඒ කියන්නේ මිලියන 100 වැඩි කිරීම 185 කියලා අර රුපියල් ප්‍රමාණය මහ බැංකුවට එනවා. එහෙනම් මේ බැංකුවේ රුපියල් අඩු වෙනවා කියන්නේ වෙළඳපොලේම රුපියල් ද්‍රවශීලතාවත් අඩු වෙනවා. එහෙනම් එතකොට මොකද්ද තියෙන ප්‍රශ්නේ? පොලි අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාවට යනවා AWCM. ඒක වළක්ව ගන්න එහෙනම් අර ඩොලර් වික්ක ගමම්ම මහ බැංකුව විකුණුම් කරනවා. විකුණුම් කරලා අවශ්‍ය මුදල් ප්‍රමාණය දෙනවා වෙළඳපොලට. එතකොට මේ කොරිඩෝවේ මැදට තේරුණාද? දැන් ওই දෙකම ඔයාලට පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ප්‍රශ්නවලට ලකුණු පහම ගන්න පුළුවන්. මොකද බුලට් පහක්ම අපිට ලියන්න පුළුවන් ස්වභාවයයි වෙළඳපොලට වෙන බලපෑම. ඒක නිසා මේවා ගැන හොඳට දැනගන්න. ඒකට අපිට ඒ වගේ හොඳ ප්‍රශ්නවලට උත්තර කියලා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න ලැබුණාම අපිට අර නේද පාස් මාක් එකට ටක් ගාලා තමුන්ගේ පහසු ප්‍රශ්න වලින් ළඟා වෙනවා. ඊට පස්සේ ඒවා අපි අමාරු ප්‍රශ්න ආවොත් ඒවයින් උත්තර දෙනවා. මේ හරි ලේසි. ඒකයි මම මේ වැඩි කාලයක් ගන්නෙ මේ වගේ ප්‍රශ්න හැමදාම අහනවා. නමුත් ඔයාලා මේවා ඔළුවට දාගන්න. නමුත් මේකට තියෙන එකම තියරියක් පැහැදිලි කරන්න. මේ දෙකම බලන්න ඉත tempat පාතුන් අනුපාත කියලා නැංවීමේ ගත්තාම ඒකේ ස්වභාවයයි බලපෑමයි කියන්න පුළුවන්. මේ විදේශ විනිමය වෙළඳපොළ වෙති මිලට ගැනුම් විකුණුම් කරන එක ගැනත් අපිට ලේසියෙන් ලියන්න පුළුවන්. එතකොට සංචිත ගැනත් කියනවා, ස්ටර්ලයිසේෂන් ගැනත් කියනවා. ඒ විනිමය අනුපාතික උච්චාවචනය වළක්වන්න එන්නේ කියලා. එතකොට බලන්න ඒ ටික කියනකොට අපිට කරුණු පහකට වඩා තියෙනවා. ඒක නිසා හැබැයි එහෙම තියනවා කියලා හිතේ තියාගන්න එපා. මේවා ලියලා පුරුදු වෙන්න. ඒකයි ලියපුවාම අපිට මේක ඔළුවේ තැම්පත් වීම වෙනවා. ඒකට ඒ ඕනම එකක් අපිට ඒ වගේ කර කියන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේ මොකද අපිට ලියලා තියෙන ප්‍රශ්නයක් විභාග ප්‍රශ්නයක තියෙනවා නම් ඒක ලියන්න හරි ලේසි. අලුත් උද්‍යෝගයක් ඇති වෙනවා. මම මේකට මේ වගේකට උත්තර ලියලා තියෙනවා කියලා. මේ වගේ මේක. ඒක නිසා ඔය කොල කැලලක් අරන් මේවා උත්තර ලියන්න. අපි ඉස්සර ක්ලාස් එකේ කරනකොට මම මෙහෙම ඔයාලට මේ ඉස්සලා කියන්නේ දැන් අපි මේක කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ ලියන්න ඕන කියලා. ඊට පස්සේ මම උත්තරස් ළමයි 4-5 දෙනෙක්ගේ අරගෙන මේ කියවනවා. ඊට ඊළඟ දවසේ එනකොට තමුන්ගේ මෙහෙම වෙන නිසා මොකද්ද වෙන්නේ? තමුන් හොඳට බලලා ඉනවා. අපිට පන්තියම මේවා කියවන නිසා. ඒක නිසා එහෙම අපි ලියන්න හැකියාවක් එනවා. නැතුව මේ කතන්දරේ ඔළුවේ තිබුණාට අපිට ලියන්න බෑ. දැන් අපි දුවන කෙනෙක් වුණත් නේද මේ මොනවද අපි දැන් බැංකුවේ කරන ක්‍රීඩා උත්සව තියෙනවා නේද? අපේ මහ බැංකුවෙත් කරනවා. එතකොටත් අපි කරන්නේ මොකද්ද? ඒ වගේ වෙලාවකට මාසයක් විතර මොකද්ද කරන්නේ? පාන්දර 5 මාර්චට ඇවිල්ලා ඔය ගෝල් පේස් පැත්තේ දුවනවා. ඒ දුවලා එතකොට අර නේද කකුල් අර ලොක් වෙන එක ඔය ඔක්කොම මොකද අපේ මහ බැංකුවේ ක්‍රීඩා උත්සවය අවුරුදු 3කට සැරයක් තියෙන. එතකොට ඔය මේ
කිලෝමීටර් 4ක 5ක මැරතන් එකක් තියෙනවා. මමත් භාගයක් දුවත් භාගයෙන් පස්සේ මට බැරි වුණා. මම මේ හවුස් එකක කැප්ටන් විදිහට උන්නේ මොකද අනිත් අය ධෛර්යමත් කරන්න අපි දුවන්න ඕනේ. ඒ වගේ තමයි. ඒකට මමත් අර 6ට 5 මාට 6ට ඇවිල්ලා අර කට්ටිය එක දුවනවා. අර ඒ වගේ වාහන අඩුයි. ඊට පස්සේ අපිට අර වෙලාවේ දුවා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉදා මේ පිට්ටනිය බව අපිට දුවන්න පුළුවන්. නමුත් අපි දුවන්න දන්නවා මිනිස්සු මෙහෙමයි දුවන්නේ අත් දෙක මෙහෙම කරනවා කියලා දුවනවා කියලා එදා දුවන්න ගියොත් අතරතරමින් නේද යාර කීපයක් දුවද්දි අපිව හැටි වැටෙනවා. ඒ වගේ තමයි මේ ප්‍රශ්න පත්‍ර වලට මොකද මේ මහා ලොකු දේවල් ප්‍රශ්න පත්‍ර වල අහන්නේ නැහැ ඔයාලගේ මේවල. එකම දේ සූදානම්. ඒ සූදානම් වීමට කම්මැලිකම අතහැරලා මොකද්ද කරන්න ඕන මේවට උත්තර ලියන්න. මේ බණ කියනවා නෙමෙයි නමුත් මේ අවස්ථාවේ ඔයාලට ඒක කියන්න ඕන මොකද මේ ප්‍රශ්න පත්‍රයක් කරන වෙලාවේ ප්‍රශ්න පත්‍ර ගන්න 2014 ඉඳන් ගන්න අරගෙන වල එකට තියෙන ප්‍රශ්න එකට තියලා දිගටම ලියාගෙන යන්න. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍ර කියන එකයි සෙන්ට්‍රල් බැංකින් කියන එකයි මහා ලොකු සබ්ජෙක්ට් එකක් ඒකයි කියන්නේ. හරිද? එහෙනම් මම හිතනවා එක දෙක අපිට ගොඩාක් කාලේ ගියා නමුත් මේකෙන් ගන්න ඕන. ඒකට මම දැන් ටිකක් ස්පීඩ් කරන්නම්. එක දෙක ඔන්න අපි දැන් කරා. එහෙනම් 3. මොකක්ද අහන්නේ? රජයේ සුරැකුම්පත් නිකුතුව සඳහා දෙමුහුන් යාන්ත්‍රණයක් හඳුන්වා දී. දෙමුහුන් යාන්ත්‍රණයක් කියන්නේ හයිබ්‍රිඩ්. අපි දන්නවා නේද? හයිබ්‍රිඩ් කිව්වහම දැන් බොහොම ජනප්‍රිය වචනයක් නේද? අපි දැන් ඔය හරක්ගෙන් නේද? එළදෙනු ගත්තාමත් දැන් හයිබ්‍රිඩ් ක්‍රමයට කියලා ගත්තාම මේකෙන් වැඩි කිරි ප්‍රමාණයක් ගන්න තමයි අපි එළදෙනුන් ආනයනය කරන්නේ. නේ ඉස්සර නම් අපේ ගමේ නේද සාමාන්‍ය හරක් උන්නේ උගෙන් කිරි ගන්න. දැන් ව්‍යාපාරික විදිහට කරනවා නම් අර මේ ලක්ෂ කීපයක් වෙන අර ලොකු හරකෙක් ගෙනල්ලා උගෙන් කිරි ගන්න උන්ට කියන්නේ හයිබ්‍රිඩ් කියලා නේද? ඊළඟට ගත්තාම වාහන උනත් දැන් හයිබ්‍රිඩ් වචනේ ගත්තාම අපි දන්නවා නේද? හයිබ්‍රිඩ් කියලා කියන්නේ බැටරියනුත් දුවනවා තෙල් වලිනුත් දුවනවා කියන එක. ඒකට හයිබ්‍රිඩ් නේ ඉලෙක්ට්‍රික් වලිනුත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ රජයේ සුරැකුම්පත් නිකුතුව සඳහා දෙමුහුන් යාන්ත්‍රණයක් හඳුන්වනවා. මේ රජයේ සුරැකුම්පත් නිකුත් කරන දෙපාර්තමේන්තුව මොකක්ද? කවුරු හරි කියන්නේ කවුද මේ රජයේ සුරැකුම්පත් මහ බැංකුවේ නිකුත් කරන්නේ? කවුරු හරි කියන්නේ අංගව වැඩිම වාරයක් අහලා තියෙන දෙපාර්තමේන්තුව මෙච්චර කල් බැලුවා. මොකක්ද? කාටද මතක? කාටද මතක? ඡන්දෙ ඉල්ලන්න හොඳයි. මොකද හේතුව ටක් ගාලා අමතක කරනවා නේ ඔයගොල්ලෝ. එහෙනම් මොකද්ද අපි කිව්වේ? රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තමයි රජයේ සුරැකුම්පත් නිකුත් කරන්නේ. අපි කිව්වා එතකොට නේද? රජයට අවශ්‍ය ඒ ණය අරමුදල් සපයා ගැනීම සඳහා අඩු පිරිවැයකට ඒ අරමුදල් ලබා දීමේ අරමුණින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම, ඒවා පිළිබඳ ගිණුම් පවත්වා ගැනීම, ඉතින් නියමිත පරිදි ඒවා සේවා කරන්නේ සිදු කරනු ලබයි කියලා. ඉතින් ඕවා මේ ටියුට් වල තිබිලා බෑ. ඕවා ඔළුවට ගන්න ඕන දැන් විභාගෙට ළඟයි. මං කිව්වා දෙපාර්තමේන්තු ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් කරගන්න ලියන කියලා. ඒකට ඕවා ඔළුවට දාගන්න. එහෙනම් මේ රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරන්න මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දෙමුහුන් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නලු. දෙමුහුන් යාන්ත්‍රණය. එහෙනම් මේ දෙමුහුන් යාන්ත්‍රණයේ ස්වභාවය ගැන කියන්න පුළුවන්. දැන් දෙමුහුන් යාන්ත්‍රණය කියලා කියන්නේ අපි දන්නවා රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරන්න 2017 වෙනකන් තිබුණේ මොකද්ද තිබුණේ මොනවද ප්‍රාථමික අලෙවිකරුවන් නේද? මේ ප්‍රාථමික වෙළඳපොළනේ මේ මහ බැංකුව නිකුත් කරන්නේ. ඒ අයට පුළුවන් වෙන්දේසි වලට සහභාගී වෙන්න. බිට්ස් 3ක් මගේ මතකයේ හැටියට සමහර කාලවල 5ක් වෙනවා 3ක් දාලා Tamanට පුළුවන් ඒ බිට්ස් දාලා දැන් ඒකට කියනවා මම රාජ්‍ය සුරැකුම්පත් පිළට ගන්න මේ මොනවද 7.5ට මම
මෙච්චරක් බිලියන මෙච්චරක් ගන්න කැමති. 7.75ට බිලියන මෙච්චරක් ගන්න කැමති කියලා බිට්ස් දාපුවාම මේ වෙන්දේසියේදී අර විදිහට ලාන්සු ගැන බලලා ඒකට වඩාත් අඩු පිරිවැයට ආපු අයව තෝරගන්න. ඒ තෝර ගැනීම මොකක්ද කරන්නේ මේ වෙන්දේසි ක්‍රමයට කරන එක. අනිත් එක මොකක්ද මේ හයිබ්‍රිඩ් කියන්නේ අනිත් යාන්ත්‍රණය තමයි අපි දන්නවා දැන් EPF එක ගත්තොත් නේද මොකක්ද අපි කියනවා සේවක අර්ථ සාධක අරමුදල් ගත්තොත් ඒ දෙපාර්තමේන්තුව ගැනත් අපි කරලා තියෙනවා නේද අපි කිව්වා ඒකටත් මොනවද වාරික එකතු කරන එක, ඒ කියන්නේ යාළගේ contributions එකතු කරන එක, ඒවා ආයෝජනය කරන එක, ගිණුම්ගත කරන එක, ඊට පස්සේ මොනවද අවුරුදු 55 ඇතේ නියමිත පරිදි ආවහම ඒවා බෙදන එක ඒවා කරනවා කියලා. ඔය හොඳට මතක තියාගන්න ඕනේ EPF එක. එතකොට මේ විදිහට ගත්තාම EPF එකේ තියෙනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන වැඩිම මුදල් ප්‍රමාණය අරමුදලක තියෙන. يعني පෙන්ෂන් ෆන්ඩ් එකක තියෙන. ඒ කියන්නේ ට්‍රිලියන 3ක් තියෙනවා. ට්‍රිලියන 3ක් කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක්. ට්‍රිලියන 3ක මුදල් තියෙනවා. ඒකට තව තියෙන්න පුළුවන් රක්ෂණ අරමුදල් තියෙන්න. ඒ වගේ අයගෙන් දැන් මේ පබ්ලික් ඩෙට් එක නැත්නම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අඩු පිරිවැයකට රජයට අවශ්‍ය ඒකාබද්ධ අරමුදලින් කරන්න ඕන වියදම් පියව ගන්න අරමුදල් සපයලා දෙන. එහෙනම් ඒ අයට පුළුවන් ඩිරෙක්ට්ලි දෙන්න. ඒ කියන්නේ ඍජු ක්‍රමයකට දෙන්න. අතන වෙන්දේසි ක්‍රමයට කරනවා ප්‍රාථමික අලෙවිකරුවන්ට, ඊළඟ ප්‍රාථමික වෙළඳුන්ට, ඊළඟට EPF එක රක්ෂණ අරමුදල් වගේ අයට පුළුවන් කෙලින්ම. ඒ කියන්නේ අපි හිතමු මේ වෙලාවේ yield rate එක ප්‍රතිලාභ අනුපාතකයේ තියෙන්නේ 7.78. එහෙනම් ඒ අනුපාතිකයට එයාලට පුළුවන් ඍජුව දෙන්න. එහෙනම් එතකොට මොකද්ද යන්නේ? ඒකයි මේ අපි කියන්නේ මොකද්ද? දෙමුහුන් යාන්ත්‍රණය. ප්‍රාථමික වෙළඳුන්ට වෙන්දේසි ක්‍රමයට, ඊළඟට සේවක අර්ථ සාධක අරමුදල්, රක්ෂණ අරමුදල් වැනි විශාල අරමුදල් ඇති අයට වෙළඳපොළ අරමුදල් අනුපාතිකයට ඍජුවත් අතන වෙන්දේසි ක්‍රමයට මෙතන ඍජුව ආයෝජන අවස්ථා දෙන්න. හරි ඒක දෙගොල්ලන්ටම පුළුවන් දෙන්න. හරි එතකොට අන්න එතකොට ඒක තමයි මේ දෙමුහුන් යාන්ත්‍රණය කියලා ස්වභාවයට කියන්නේ. ඊළඟ මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත ඇති කරන බලපෑම වෙන්නේ මොකද්ද? මේ තුලින් හැමෝටම සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ප්‍රාථමික වෙළඳුන්ට වගේම අර වගේ ඉහළ අරමුදල් ඇති ඒ අරමුදල් වලටත් අවස්ථාව ලැබෙනවා. ඊළඟට රජයේ අරමුදල් රජයට අවශ්‍ය අරමුදල් සාපේක්ෂව අඩු පිරිවැයකට සපයා ගැනීමට අවස්ථාව මේ තුලින් ලැබෙනවා. ඒ වගේම තමයි අපි හිතමු නෑ EPF එක ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් එයාට ගොඩාක් අරමුදල් තියෙන නිසා එයාලා මොකද කරන්නේ? මේ භාණ්ඩාගාර බිල්පත් වලට එයාලා කෝට් කරනවා ඊට අඩු පිරිවැයකට. අපි හිතමු සාමාන්‍ය වෙළඳපොලේ ඇවරේජ් එක 7.7යි මෙයාලා 7.65ට කරනවා. ඒතර මේ ප්‍රාථමික වෙළඳුන් ගණනාවක් කරන මේ ආයෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය මෙයා තනියම කරනවා. ඒතර අපි ලාංඡු ක්‍රමයට බැලුවොත් තනියමටම කරපු මේ EPF එකට ආයෝජන අවස්ථාව විතරයි හම්බ වෙන්නේ. අනිත් අයට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ අවස්ථාවක් බැලකිලා වෙළඳපොලේ සියලුම අයට මේ ආයෝජන අවස්ථාවක් ලැබෙනවා. මේ විදිහට ලාංඡු ක්‍රමයටත් ඉතා විශාල අරමුදල් ඇති අයට ඍජු ක්‍රමයටත් බැදිහත් වෙන්න එහෙම නැත්නම් ආයෝජනය කරන්න අවස්ථාව හිමිවීම තුලින්. හරිද? මේකේ තියෙන ප්‍රශ්න තියෙනවාද? මම ඒක ඊට අඩු වෙලාවකින් ඉවර කරා. මේකේ තියෙන ප්‍රශ්නය මේ ප්‍රශ්නයට ඔයාලට තේරුණාද උත්තරේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් EPF provident fund එකද? ඔව් EPF කිව්වේ employees provident fund එක. ඒ කියන්නේ 12යි 8යි කරන්නේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන්නේ ඒ අරමුදල. ඒ කියන්නේ
කම්කරු දෙපාර්තමේන්තුව තමයි ඒක බාරකරු. නමුත් අරමුදල් කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින්. හරිද? ඒකේ දැන් තියෙනවා ට්‍රිලියන 3කට වැඩි මුදල් ප්‍රමාණයක්. මහ බැංකු මානේ සමහර ආයතනයේ EPF එක එයාලගෙම ළඟ තියාගෙන ඉන්නව නේද? ඔව් දැන් අපි ගත්තොත් බැංකු සමහර බැංකු කරනවා. එතකොට යාළඟිම අරමුදලක් තියාගෙන. එතකොට ඊළඟට ගත්තොත් ඔය දැන් මට මතකයි මම KPMG ඔඩිට් ෆර්ම් යනකොට අපි ඔඩිට් ෆර්ම් එකෙන් අයින් වෙනකොටම ඒක සුළු මුදල් ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. මොකද හේතුව ඒ වගේ ඒවා පවත්වාගෙන යන්නේ පෞද්ගලික අරමුදල්. NDB එකේ මම NDB එකෙත් වැඩ කළා තියෙනවා. ඒකෙත් පෞද්ගලික අරමුදලක් විදිහට තමයි තියාගෙන යන්නේ. ඒත් බොහෝ පෞද්ගලික ආයතන ශ්‍රී ලංකාවේ අය අර්ථසාධක අරමුදල් පන්තිට අනුව සේවක අර්ථසාධක අරමුදල තුල මුදල් පවත්වාගෙන යනවා. ඒ වගේ ඒවා අර අසුණු ගමන් ගන්නත් බෑ. එතකොට අර අවුරුදු 55 සම්පූර්ණ වෙන්න ඕන. එතකොට ඔය මේ නිවාස ණය අර ඒ වගේ දේවල් එයාට හම්බ වෙනවා. ඊළඟට මෙඩිකල් කන්ඩෙම් වුණොත් එහෙම ගන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙනවා. සේවක අත්සාධක අරමුදල කරන්නේ එතකොට ඒ අරමුදල් එකතු කිරීම, ඊළඟට ඒවා ආයෝජනය කිරීම, ඒවා ගැන ගිණුම්ගත කිරීම සහ අර නිසි පරිදි අර ඒ සම්පූර්ණ වීම කරපුවාට පස්සේ අරමුදල් සමාජිකයන් වෙත බෙදා හැරීම කරන්නේ. තේරුණාද? හරි. ඊට මේ ප්‍රශ්නේ වෙන තියෙනවා. එන හයිබ්‍රිඩ් යාන්ත්‍රණය කියලා කියන්නේ අර තරංගකාරී මේ ලන්සු වලට ආයෝජන අවස්ථාව ලැබෙන ප්‍රාථමික අලෙවිකරුවන්ට ඊළඟට මේ අරමුදල් EPF රක්ෂණ අරමුදල් වැනි අයට අර ඍජු ක්‍රමයට වෙළඳපළ තියෙන ප්‍රතිලාභ අර අනුපාතිකයට මාකට් ඊල්ඩ් රේට් එකට මේ එයාට ඍජුව මේකේ මුදල් යම් කිසි ප්‍රතිශතයක් ගන්න පුළුවන්. ඒ තුලින් අර හැමෝටම අවස්ථාව ලැබෙනවා. ඒ වගේම රජයට ඒ අවශ්‍ය අරමුදල් ප්‍රමාණය මොනවද ලබා ගන්න පුළුවන් අඩු පිරිවැය. මම කාලේ ගියාට මම මෙතනින් තව ප්‍රශ්නයක් අහනවා. මහ බැංකුවට මේ විදිහට රජයේ සුරැකුම්පත් නිකුත් කරනකොට අපි හිතමු විකුණු නෑ ටිකක්. ඒක මං කිව්වා අර ප්‍රාරක්ෂණය කරනවා වගේ මහ බැංකුවට මිලට ගන්න පුළුවන් කියලා. එහෙම අරගෙන රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් අඛණ්ඩව කරගෙන යන්න ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. එතකොට ඒක ඒ විදියට මිලට ගන්න පුළුවන් මොන සුරැකුම් පද්ද? කවුරු හරි උත්තරයක් දෙන්න. කුමන සුරැකුම් පත්‍රද ඒ විදිහට මිලට ගන්න පුළුවන්? මහ බැංකු සුරැකුම්පත් නෑ. මහ බැංකු සුරැකුම්පත් අපි නිකුත් කරනවා විතරයි මහ බැංකු. එතකොට මං කිව්වා ඒවා නැවත මිලට ගන්නත් බැහැ කියලා. මේක ප්‍රාථමික නිකුතුවක් කරනවා. හරිද? ඒක අමතක කරන්න මේපා. ප්‍රාථමික නිකුතුවකදී ප්‍රාථමික අලෙවිකරුවෝ මහ බැංකුව බලාපොරොත්තු වෙන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන මේ අරමුදල් පිරිවැයට ආයෝජනය කරන්න අකමැති වුණොත් ඒ නිකුත් කරන ප්‍රමාණයෙන් 60යි විකුණුනේ 40ක්ම ඉතුරු නම් මහ බැංකුව මොකද කරන්නේ? ඒවා මිලට අරගෙන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් කළ යුතු ගෙවීම් කරන්න සහාය වීමක් දෙනවා. එහෙනම් එතකොට මිලට ගන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත් පමණයි. හොඳට මතක තියාගන්න. භාණ්ඩාගාර බිල්පත් පමණයි. භාණ්ඩාගාර බැදුම් කර මිලට ගන්න බෑ. දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට අරගෙන මහ බැංකුවට එහෙම සල්ලි දෙන්න බෑ. හරි? ජෝන් නෙස්ටර් මහත්මයා මූල්‍ය නීති පනත නේද පිටපත් කරද්දිම 1949 දී මේ වගේ එකක් දැම්මා. නැත්නම් මොකද වෙන්නේ? මහ බැංකුවෙන්ම
අඩු පිරිවැයට අරමුදල් හොයාගන්න රජයේ පෙළඹෙනවා. නේ? ඇත්තටම දැන් කියන කතාවක් තමයි අපි මොකද්ද නම්මශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරනවා නම් මේ විදියට මේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික නිකුතුව දිවත් මහ බැංකුවට මිලට ගන්න බෑ. ඒවා සංශෝධනය වෙන්න ඕන කියලා කියනවා. රජයට බොහොම කාර්යක්ෂම වෙළඳපළක් ද්විතීයික වෙළඳපළක් තියෙන්න ඕන අරමුදල් සපය ගන්න මහ බැංකුවෙන් අරමුදල් ඒ විදියට ගන්නවා කියන්නේ උද්දමනකාරී බලපෑම් නැතිව. ඒ කියන්නේ මහ බැංකුව මුදල් දෙන්නේ ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත් අරගෙන කියලා කියන්නේ NDA සුද්ධ දේශීය වත්කම් වැඩි වෙනවා අනිත් පැත්තෙන් රිසර්ව් මනි කියලා ආණ්ඩුවට සල්ලි යනවා. ආණ්ඩුව ඒවා වර්තන වියදම් පියව ගන්න ඒවා යොදා ගන්නවා. ඒකට රටේ උද්දමනකාරී බලපෑම් ඇති වෙනවා. ඒක නිසා නම්මශීලී උද්දමන ඉලක්කකරණය කරන රටවල් වල ඒ විදිහට රජයේ ෆිස්කල් ප්‍රතිපත්තිය නැත්නම් රජයේ වියදම් පියව ගන්න මෙහිම මහ බැංකුවෙන් බොහොම ඊසි විදිහට මුදල් ගන්න තියෙන අවස්ථා අහුරලයි තියෙන්නේ. හරි. එහෙනම් දැනටත් මතක තියාගන්න රාජ්‍ය සුරකුම්පත් නිකුතුවකදී මහ බැංකුවට දැනට තියෙන විධිවිධාන හැටියට මිලට ගන්න පුළුවන් වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පමණයි. හරි. ඒකට හේතුව තමයි උද්දමනකාරී බලපෑම් ඇති. ඒකත් ඔයාලගේ විභාග ප්‍රශ්නවල අහන ප්‍රශ්නයක්. ඒක නිසා ඒක මතක තියාගන්න. එහෙනම් භාණ්ඩාගාර බිල්පත් නැමැති කෙටි කාලින සුරැකුම් පත්‍ර මොකද වැඩිම කාලය දින 364යි කල් පිරෙනවා. ඒක නිසා ඒක විතරයි මිලට ගන්න පුළුවන්. දිගු කාලිනව මිලට ගන්න බෑ. හරි නේද? එහෙනම් දැන් අපි බලමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගත් විස්තීර්ණ ණය පහසුකම් අඛණ්ඩව පවත්වා ගැනීම. මේක 2018 අහපු ප්‍රශ්නයක්. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මේ විස්තීර්ණ ණය පහසුකම් කියන්නේ මොනවද? මේ විස්තීර්ණ ණය පහසුකම් කියලා කියන්නේ නේද මේ මොකද්ද? ගෙවුන් ශේෂය සම්බන්ධයෙන්. හරි ගත්තාම ගෙවුන් ශේෂ අර්බුද තියෙන රටවල් වලට මේක ස්වභාවය කිව්වොත් ගෙවුන් ශේෂ අර්බුද ඇති රටවල් වල මේ IMF එකේ සමාජික රටවල් වල මේ ගෙවුන් ශේෂ ප්‍රශ්න කළමනාකරණය කරගැනීමේ අරමුණින් ලබා දෙන එකක් තමයි මේ විස්තීර්ණ ණය පහසුකම කියලා කියන්නේ. හරි. එතකොට මේම ලැබෙන මුදල් යොදා ගන්න පුළුවන් වෙන්නේ මේ ගෙවුන් ශේෂයේ තියෙන ගෙවීම් කරන්න පමණයි. මම ඔයාලට කිව්වා අර මිට ඉස්සෙල්ල ප්‍රශ්නේදී අර ඉන්ටර්වෙන්ෂන් එකදී මම කිව්වා X කියන බැංකුවට මේ ඩොලර් මිලියන 100ක් ලැබුණා කියලා කිව්වා. ඊට පස්සේ ඒක රුපියල් වලට කන්වර්ට් වෙනවා. එහෙම ආවහම ඒ මුදල් කෙලින්ම කන්වර්ට් වෙනවා. ඒ කියන්නේ විනිමය අනුපාතිකයට බලපෑමක් කරනවා. නමුත් මේ විස්තීර්ණ ණය පහසුකම් කියන එක ණය ගත්තාම ඒක රුපියල් වලට කන්වර්ට් වෙන්නේ නැහැ. ඒක දැන් අපිට ලැබෙනවා නම් ඒක පුළුවන් අපි හිතමු අපි ඉන්දියාවට ගෙවන්න තියෙනවා. චීනයට ගෙවන්න තියෙනවා. ඒවට විතරයි යොදා ගන්න. ඒක රුපියල් බවට පරිවර්තනය වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා ඍජුව විනිමය අනුපාතිකයට බලපෑම් වෙන්නේ නැහැ. නමුත් වක්‍රව කියන්න පුළුවන් අර නිවුස් එකක් එනකොට අන්න IMF එකෙන් මේ ෆෝර්ත් ට්‍රාන්ච් එකත් මේක දීලා මේ ලංකාවට දීලා කිව්වහම තමයි මාකට් එකේ පොඩි ට්‍රිල් එකක් එනවා. මොකද IMF එකෙන් සල්ලි හම්බ වෙනවා. අන්න ඒ මානසිකව ඇතිවන එක මත වෙළඳපොළ තුල යම් කුඩා බලපෑමක් වෙන්න පුළුවන්. විනිමය අනුපාතිකය පොඩ්ඩක් හොඳ වෙන්න පුළුවන්. නමුත් කෙලින්ම අර වගේ අපේ බොන්ඩ්ස් වලට එන සල්ලි අපනයන වලින් එන සල්ලි වගේ ඍජු බලපෑමක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා රුපියල් වලට පරිවර්තනය වීමක් වෙන්නේ නැහැ. තේරුණා දෙක ස්වභාවය. ඒ වගේම මේ විස්තීර්ණ ණය පහසුකම් දෙනකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා ගොඩක් අය විවේචනය කරනවා. IMF එක World Bank එක විවේචනය කරනවා. එයාලා එක එක කොන්දේසි දානවා කියලා. නමුත් ඒ කොන්දේසි කියන එකෙන් අදහස් කරන්නේ මෙතනදී මෙයාලා මේ විස්තීර්ණ ණය පහසුකම් දෙන්න නම් එයාලා කියනවා ඔයගොල්ලෝ ගෙවුන් ශේෂය මේ විදිහට අර්බුදයක් වෙලා තියෙනවා. ගෙවුන් ශේෂ අර්බුදයක් කියලා කියන්නේ ඒක වසර ගණනාවක් පුරා
තියෙනවා GDP එකේ percentage එකක් විදිහට ලොකු එකක් තියෙනවා. එතකොට ඊළඟට රටේ ආර්ථික ව්‍යුහය අනුව මේ ඒකට මුහුණ දෙන්නත් හැකියාවක් නැහැ. දැන් අපිට කියන්න පුළුවන් කාට හරි ඇමරිකාවෙත් තියෙන්නේ ජංගම ගිණුමේ හිඟයක් නේ කියලා. නමුත් ජංගම ගිණුමේ හිඟයක් තිබුණාට ඇමරිකානු ආර්ථිකය තුල යම් අර්බුදයක් ආවම ඒක විසඳන්න යන කාලේ ඊට අඩුයි. දැන් අපි දැක්කා 2007 2008 ලෝක මූල්‍ය අර්බුදය ඇති වුණා 2015 වෙනකොට. ඒක 2009 ඉඳන් 2015 වසර 6ක් තුල ඒක විසඳුණා. නමුත් අපි නේද නිදහස් අරන් අවුරුදු 70ක් වෙනවා අපේ ආර්ථිකයන් ඊට වඩා කොහොම වෙනස්. ඒක නිසා අර ජංගම ගිණුමේ හිඟය කියන එකට අපි මුහුණ දෙන ආකාරය ඊට වඩා වෙනස් අර්බුදකාරී. ඒක නිසා මොකද්ද කරන්නේ IMF World Bank වගේ අය යම් කොන්දේසි දානවා. අපේ මේ ණය ගන්න නම් ඔයගොල්ලන්ගේ අයවැය හිඟය GDP එකෙන් මෙච්චර ප්‍රතිශතයක් වෙන්න ඕන. ඊළඟට ඔයාලගේ වියදම් වල මේවා ප්‍රාග්ධන වියදම් මේ විදිහට කරන්න ඕන. වර්තන වියදම් අඩු කරලා ප්‍රාග්ධන වියදම් වැඩි කරන්න ඕන. අන්න එහෙම කියන්න පුළුවන්. ඊළඟට අපි උදාහරණයක් ගත්තොත් තෙල් ලෝක දැන් නම් තෙල් මිල ගොඩාක් අඩු වෙලා තියෙනකොටත් අපේ අඩු වෙන්නේ නැහැ. නමුත් අපිට වැඩි වෙනවා. සාමාන්‍යයෙන් රජයන් ඒ විදිහට ඒවා ගලපන්නේ නැතුව විශාල අයවැය හිඟයන් ඇති වෙනවා. අන්න ඒවට කියනවා නෑ. ඔයගොල්ලෝ මේ තෙල් මිල අර ඉස්සර මිල සූත්‍රය කියලා එහෙම තිබුණේ. එතකොට ඒ IMF එකෙන් දාපු කන්ඩිෂන්. මිල සූත්‍රයකට අනුව තෙල් මිල වැඩි වුණොත් වැඩි වෙන්න ඕන, අඩු වුණොත් අඩු වෙන්න ඕන. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? ට්‍රෙෂරි එකෙන් ග්‍රාන්ට්ස් විදිහට එහෙම නැත්නම් සහනාධාර විදිහට CPC එකට දෙන මුදල් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. යා ලංකාව වගේ දේවල් වලට නේද විශාල මුදල් ප්‍රමාණයක් ට්‍රෙෂරි එකෙන් දෙනවා පාඩු නිසා. ඒක මොකද්ද වෙන්නේ? අපිසාල අයවැය හිඟයක් ඇති වෙනවා. අන්න ඒක නිසා කියනවා IMF එකෙන් ඒවා රීස්ට්‍රක්චර් කරන්න කියලා. ඊළඟට කියනවා බදු ව්‍යුහය තනි මේ විශාල වශයෙන් ඍජු බදු වලින් බදු අයවැය හිඟය බදු වලින් පියව ගන්න පුළුවන් විදිහට ඒක කරන්න කියලා කියනවා. අන්න ඒ වගේ කොන්දේසි දානවා. මොකද එතනින් අදහස් කරන්නේ අපි මේ ණය දීලා බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය තුල හොඳ පැත්තක් ඇති වෙන්න කියලා. දැන් අපි දන්නවා ජැමයිකාව ගත්තාම මේ වෙනකොට ඉතා ඉහළ වර්ධනයක් ළඟා ගිරුන් තියෙනවා. එයාලගේ සාර්ව ආර්ථිකය තුල මේ විදිහට විස්තීර්ණ ණය පාසුකම් අරගෙන IMF conditions ක්‍රියාත්මක කිරීම නිසා. ඒකට අර කියන දේ අහන්නේ නැති රජයන් යම් කිසි විදිහකට ෆිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විනයක් ඇති කරවලා තියෙනවා ඒ වගේ රටවල්. චිලි ගත්තාම චිලි වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ගොඩාක් දියුණු වෙලා තියෙනවා ඒ වගේ රටවල්. එතකොට අන්න එහෙම IMF එකෙන් කන්ඩිෂන්ස් දාලා මේ වගේ මුදල් දෙන්නේ ඒ වගේ දෙන්න. මම හිතන්නේ මම මෙහෙම කතා කරපුවාම ඕගොල්ලන්ට මේ වගේ මේ ඒව ගන්න. එහෙනම් එතකොට මේකේ ස්වභාවය ගැන මම පැහැදිලි කරා. මේවා සාර ආර්ථිකයේ වෙත බලපෑම් වෙන්නේ මොකද? අපිට ඒක දෙන්නේ tranche wise. ඕන ඉස්සලා 10%යි ඊළඟට 20%යි එහෙම. ඊළඟ අර මුදල් ගන්න නම් අර අපි කළ යුතු කොන්දේසි කියලා. ඒ කියන්නේ කොන්දේසි කියලා කියන්නේ අදහස් කරන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය තුල යම් ඒ කළ යුතු දේවල් තියෙනවා. අන්න ඒක දැන් ඕනම රටක ගත්තාම ෆිස්කල් හිඟය වැඩි නම්, ඒ කියන්නේ අයවැය හිඟය වැඩි නම් ඒ රටේ මොකද්ද? තියෙන ඉන්ෆ්ලේෂනරි කියන්නේ උද්දමනකාරී බලපෑම් ඇති වෙලා. ඒ කියන්නේ එතන තියෙන්නේ උද්දමනයක් වැඩි අයවැය හිඟය වැඩි නම්. මම මේකයි එතනදී අදහස් කරන්නේ. අන්න ඒ වගේ දේවල් කන්ට්‍රෝල් කරවීමක් වෙනවා මේ විදිහට අර මුදල වෙතින් අඛණ්ඩව විස්තීර්ණ ණය පහසුකම් ලබා ගන්නවා නම් ෆිස්කල් විනයක්. එහෙම නැත්නම් අයවැය සම්බන්ධයෙන් වර්තන වියදම් සම්බන්ධයෙන් ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් යම් විනයක් ඇති වෙලා ආර්ථිකය තුල යම් ප්‍රගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට ජාත්‍යන්තර වශයෙන් වුණත් දේශීය වශයෙන් වුණත් ආයෝජකයෝ ඒ ආර්ථිකයේ වෙත ඇදී එන එක වැඩිවීමක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒකයි මේකෙදි කියන්න ඕන. එතකොට බලන්න මේකෙදි ආපු ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. කාටවත් ප්‍රශ්න නැද්ද? නෑ සර් කියපු ටික නම් හරිය තේරෙනවා. මේ තාම උත්තරේ මේකට අපි ලියුවේ නෑ නේද? කොහොමද උත්තරේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුද? ඔව්. හරි. ඒකේ එහෙනම් අපි ඉස්සෙල්ලම ස්වභාවය ගැන කියනවා.
එහෙනම් ස්වභාවය ගැන කියද්දී අපි කියන්න ඕන මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අපි කියන්න ඕන සිය සමාජික රටවල් වල ගෙවුම් ශේෂ අර්බුද ඇති අවස්ථාවලදී එම අර්බුද හරි විසඳා ගැනීම එහෙම නැත්නම් කළමනාකරණය කර ගැනීම සඳහා ලබා දෙන පහසුකමක් ලෙස මෙම විස්තීර්ණ ණය පහසුකමේ ස්වභාවය පැහැදිලි කළ හැකිය. හරිද? එතකොට මේ සඳහා ෆිස්කල් විනය නැත්නම් ෆිස්කල් විනය කියලා කියන්නේ අයවැය සම්බන්ධයෙන් යම් කොන්දේසි ගෙවුම් ශේෂයේ සම්බන්ධයෙන් යම් කොන්දේසි ඉටු කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකිය. අන්න අපිට ස්වභාවය ගැන කරුණු දෙකක් කියන්න පුළුවන්. ඊළඟට මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත ඒ තුලින් වෙන බලපෑම තමයි අපිට මේ ගෙවුම් ශේෂය තියෙන අර්බුද විසඳ ගන්න කියන්නේ ඒවා ඒ විස්තීර්ණ ණය පහසුකමෙන් අපිට පුළුවන් ඒ ගෙවීම් කරන්න. එහෙනම් අපිට මොකද ගෙවුම් ශේෂයේ මත ඇතිවන පීඩනය අඩු වෙනවා. ඒක තමයි ඒ පීඩනය අඩුවීම අපිට කියන්න පුළුවන් මුදල් වෙළඳපොළ සමස්ත ආර්ථිකය වෙතින් බලපෑමක් විදියට. ඒ වගේම මොකද ඒකට හේතුව ඒවා මූල්‍යණය කරනවා. ඊළඟට ගත්තම මුදල් වෙළඳපොළ සහ සමස්ත ආර්ථිකය වෙත බලපෑම ගත්තාම මේ බඳු පහසුකම් ලබා ගැනීමට කළ යුතු ආර්ථිකයේ කළ යුතු යම් ගැළපීම් තිබෙන නිසා එම ගැළපීම් සිදු කිරීම ඊළඟ වාරික ලබා ගැනීමට අනිවාර්ය වෙන නිසා ආර්ථිකය තුල ක්‍රමයෙන් කියන්නේ අපිට අර කියන්න පුළුවන් දිගින් දිගටම ඇති වෙනවා කියලා ආර්ථිකයේ තුල වර්ධනයක් දැකිය හැකියි. සාර්ව ආර්ථික වර්ධනයක් දැකිය හැකි වීම. මොකද හේතුව අයවැය හිඟය අඩු වීම. හරි ඕන්න ඒවත් දාන්න පුළුවන් අයවැය හිඟය අඩු කිරීම ඕන්න වරහන් එක දාන්න පුළුවන් GDP එකේ percentage එකක් විදියට. හරි අඩු කිරීම ඊළඟට ප්‍රාග්ධන වියදම් වැඩි කිරීම සහ වර්තන වියදම් අඩු කිරීම වැනි කියලා අපිට දාන්න බෑ. වැනි ක්‍රියාමාර්ග තුලින් ආර්ථිකය තුල සාර්ව ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. ඊළඟට එකේ අපිට කියන්න පුළුවන් ඒ බඳු වාසිදායක තත්වයන් හමුවේ දේශීය සහ විදේශීය ආයෝජකයින් ආර්ථිකය වෙත අද්දවා ගැනීම පහසු වේ. ආර්ථිකය වෙත අද්දවා ගැනීම පහසු වේ. ඊළඟට ඒ බඳු ආර්ථික වර්ධන තත්ත්වයන් තුලින් සමස්ත ජනතාවගේම ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකි වේ. අන්නෝම අපිට ඔය වගේ පිළගස්සන්න. ඒව තමයි සමස්ත ආර්ථිකය මත ඇතිවන බලපෑම. දැන් අපි කිව්වොත් එහෙම දැන් චිලි රටේ ගත්තොත් හැම තැනම බලපුවාම ඒ කියන්නේ මාර්ග පහසුකම් මේ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ රජයේ වියදම් තුලින් ගොඩාක් ඒ විදිහට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වැඩි වෙලා තියෙනවා. IMF තුලින් ඒවා වැඩි වෙලා තියෙනවා. කියන්නේ දීපු ණය තුලින්. ඒ වයින් මොකද්ද වෙන්නේ ආර්ථිකය තුල මේ ගොඩාක් ආයෝජකයෝ ඒ රටවල් වලට ඇදිලා යනවා. චිලි ආර්ථිකය ගැනවත් ගොඩක් අය කතා කරනවා. ඒ රටවල් වලට ඇදිලා යනවා. දැන් අපේ රටේ ගත්තාම අපි උනත් බලාපොරොත්තු වෙනවා මේ හයිවේ සිස්ටම්ස් හැම එකම හැදිලා එතකොට අර සාමාන්‍යයෙන් ආර්ථික පිරිවැය කියන එක අඩු වෙනවා. එහෙම අඩු වුණොත් වෙන්නේ ජීවන තත්ත්වයේ මිනිස්සුන්ගේ වැඩි වෙනවා, ආයෝජන අවස්ථා වැඩි වෙනවා, ආයෝජකයෝ රටට ඇදිලා එනවා. අන්න ඒ වගේ අවස්ථා තමයි මෙතනින් පැහැදිලි කරන්න වෙන්නේ. මොකද IMF එක මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කියන ඒවා ඩෙවලොප් කරලා ඒ ආර්ථිකයේ තුල ඒ ආර්ථික කටයුතු වල යහපත් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. සමාජික රටවල් වලට මේ විදිහට විස්තීර්ණ ණය පහසුකම් ලබා දීමෙන් අර අරුපුදෙන් ගොඩ එන්න උදව් කිරීම. හරිද? අන්න ඒ විදිහට ඔයාලට පෙළගස්සන්න පුළුවන්. දැන් එතකොට දැන් කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන මේ ප්‍රශ්න හතරටම උත්තර දෙන්න. මම මේකට ගොඩක් කාලයක් ගත්තා. ඒ කාලේ නොදැනුවත්වම කාලේ ගියා කතා කරනකොට. එතකොට අන්න ඒකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හරිද? හරිස එතකොට අර විස්තීර්ණ ණය රට ගෙවුම් ශේෂය
ඒව ගන්නම දෙනවා වගේම සර් තවත් IMF එකෙන් වෙන ණය පහසුකම්ත් දෙනවා නේද සර් ඒවට කොන්දේසිත් එතකොට දානවද දැන් මේකට නම් කොන්දේසි සාමාන්‍යයෙන් IMF එකෙන් World Bank එකෙන් ඒ ණය ගන්නකොට ඒ දෙකම තියෙන්නේ ඒ දෙක තුලටම බලාපොරොත්තු වෙන්නේ නවීන ක්‍රමවේද අනුව දැන් මම මෙතන නවීන ක්‍රමවේද කියලා කිව්ව එකක් මම මෙහෙම කියන්නම් ඒක කියන්නේ නැතුව ඒ කියන්නේ ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය තුල රජයේ ඕනවට වඩා කරන ඉන්ටර්වෙන්ෂන්ස් අඩු කරලා අර කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් කියන එක කියන්නේ එතනදී බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලිකාංශයේ වෙතින් ඒ ආර්ථිකය මෙහෙයවීම වැඩි කරන එක. මොකද හේතුව ගොඩක් වෙලාවට ගන්න රජයේ ඉන්ටර්වෙන්ෂන්ස් ඕනවට වඩා වැඩි නම් ඒකේ පිරිවැයත් වැඩි කියන එක. නමුත් අතනදී බලාපොරොත්තු වෙන්නේ දැන් අපි ගත්තොත් දැන් නිකන් උදාහරණයක් ගත්තොත් එයා ලංකාව. අපි මේ පත්තරවල යන ඒවා වල හැටියට දැක්කහම කොච්චර මුදල් ප්‍රමාණයක් ඒවට වැය වෙනවද? ට්‍රෙසරි විශාල මුදල් ප්‍රමාණයක් ඒවට ඇදලා යනවා. නමුත් ඔයාලා දැන් අපි ට්‍රේනින් වලට යනවා, වර්ක්ෂොප්ස් වලට යනවා. ඒකට දැන් අපි කොටේෂන්ස් ගන්නවා රජයේ ආයතන විදියට ශ්‍රී ලංකා මහ බැංකුව විදියට රජයේ ආයතනෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විදියට රජයේ ආයතනත් එහෙම කරනවා. ඒ කොටේෂන්ස් ගත්තාම කොයිම වෙලාවකවත් එයා ලංකා ගමන් කරන්න හම්බ වෙන්නේ නැහැ. හේතුව කොස්ට් එක වැඩි. නමුත් එමිරේට්ස් කටා ඒ වගේ ආයතන වෙතින් දෙන කොටේෂන්ස් වල විශාල පරතරයක් තියෙනවා. ඒවා තමයි ටිකට්ස් විදියට ගන්න වෙන්නේ. මොකද හේතුව අර විදියට අකාර්යක්ෂමතාව උඩ නේද අපි ගත්තොත් එහෙම ඉතා දැන් සාමාන්‍යයෙන් ඕනම මේ නායකයෝ වෙන්න පුළුවන් ඒ අය නේද ගොඩක් වෙලාවට රාජ්‍ය මේ ගුවන් ගමන් ඒවා භාවිතා කරනවා. ඒකට ඒ වගේ ඒවයි ඒ කොස්ට් එක අනිත් පැත්තෙන් ගත්තාම ට්‍රෙසරි එකකින් තරන්න වෙනවා. ඒකට අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම ඒ වගේ ගත්තාම කොන්දේසි දාන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ විදිහට මේවා කරනවා නම් මේ අවුරුදු දෙක ඇතුළත මේක රීස්ට්‍රක්චර් කරන්න ඕන. නැත්නම් අපි සල්ලි දෙන්නේ නැහැ. ඒ වගේ කරන්න පුළුවන්. අන්න එතනයි තියෙන්නේ. එතකොට එක්කෙනෙක් තව කෙනෙක් කියන්න පුළුවන් මේ පිසු මේ IMF එකෙන් ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ මේ රජයේ ආයතන ටික විකුණන්න අන්නේ. නමුත් එතනදී බලාපොරොත්තු වෙන්නේ මෙතනදී පෞද්ගලික අන්තයට දීම හෝ මේ කළමනාකරණය කාර්යක්ෂම කරන්න කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ට්‍රෙසරි එකෙන් යන මුදල්, ඒ කියන්නේ අයවැයෙන් යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න. ඒ කියන්නේ ලෝකේ තියෙන හැම රටකම දියුණු රටවල් වල ට්‍රෙන්ඩ් එකේ දැන් අපි ගත්තොත් එහෙම දියුණු රටවල් ගත්තාම මේ දියුණු රටවල් වල ට්‍රාන්ස්පෝර්ට් කියන එක ස්විට්සර්ලන්තේ ගත්තත් දුවන්නේ ආණ්ඩුවෙන්. නමුත් වඩා කාර්යක්ෂමයි. නමුත් අපේ රටේ ගත්තොත් අපේ CTB ඒ වගේ දේවල් ගත්තොත් මිනිස්සුන්ට ඒ විදිහට කෝච්චි ගත්තත් ඒ විදිහටම පහසුකම් ලැබෙනවද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා. එතකොට බලද්දි කාර්යක්ෂම සේවයක් කියලා කියන්නේ එක පැත්තකින් පෞද්ගලික සංසේඩම දීම නෙමෙයි. රජයේ විසින් හරි කමක් නැහැ. හොඳ කළමනාකරණයක් ලැබිය. ඔය World Bank IMF තුලින් ඒ කියන්නේ රටවල් වලට බලපෑම් කරනවා කියලා කියන්නේ ඒ වගේ දේවල්. දැන් අපි ගත්තොත් අපේ සංචිත කළමනාකරණයේදී අපි කතා කරා. මම ඔයාලට කිව්වා Reserve Management Advisory Program කියලා එකක් තියෙනවා World Bank එකේ. ඒකෙන් අදහස් කරන්නේ අපේ සංචිත ආරක්ෂා කරගන්න ක්‍රමයක්. ඒකෙදි අපිට කියනවා ඔයාලා අනිවාර්යෙන් මීට වඩා මේ අවදානම් මට්ටම ගන්න එපා. මෙච්චර මේ මීට වඩා කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම ආයතන වලින් තියෙන money market instrument නම් ඔයාලට තියෙන්න ඕන credit ratings මෙච්චර. එහෙම නැත්නම් ඔයා ආයෝජනය කරන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ රිසර්ව් එක රැක ගන්න. ඒත් අන්න ඒකයි. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මහ බැංකුවට මොකද්ද මේ ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට තමුන්ගේ සංචිත කළමනාකරණයට හොඳ ගයිඩ්ලයින් එකක් තියෙනවා. RAM ප්‍රොජෙක්ට් එකෙන් තමයි මේ ගයිඩ්ලයින් හම්බ වෙන්නේ. ඒකෙදි කොයිම වෙලාවකවත් කැපිටල් එක නැති කරගන්න නෙමෙයි හම්බ වෙන්නේ. කැපිටල් එක තියාගෙන සාධාරණ රිටර්න් එකක් ගන්න. නැතු අපි අර මේ මොනවද අස්වරේස් වලට දානවා වගේ අපි ඉතා ඉහළ රිටර්න් එකක් බලාපොරොත්තුෙන් ඉහළ අවදානම් මේවට දැම්මොත් එහෙම අපිට ඒ සල්ලි ටික නැති වෙනවා. ඒක නිසා අර ගයිඩ්ලයින්ස් IMF එකෙන් ජාත්‍යන්තර අනුව කියන්නේ ලෝක බැංකුවෙන් දීලා තියෙන ගයිඩන්ස් වලට අනුව අපි ඒවා කරනවා නම් අපිට පුළුවන් අර වගේ තියන්න. ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ අපේ සංචිත
හොඳින් කළමනාකරණය. දැන් IMF එකෙන් බලාපොරොත්තු වෙන්නේ තර වගේ අකාර්යක්ෂම විදිහට කළමනාකරණය වෙන විශාල ආයතන රාජ්‍ය ආයතන තියෙනවා නම් ඒවා කළමනාකරණය කරන්න බලපෑම් වෙන්න. ඒකයි එතනින් අදහස් ගන්න. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනාට මම එතනින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක් බලපෑම් කිරීම නෙමෙයි. හරිද? එතකොට ඊළඟ ප්‍රශ්නය ගැන බලනකොට දැන් මේ අනේ ඔය තමයි 5 සිය මූලික කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමෙහිලා සඵලදායි sannivedana. හරි මොකද්ද මේ අපි sannivedana කිව්වා අර communication policy කියලා. හරි සඵලදායි sannivedana අතිශය වැදගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සලකයි. සිය මූලික කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමේලා සඵලදායි sannivedana අතිශය වැදගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සලකයි. එමෙන්ම පාර්ශවකරුවන්ගේ අපේක්ෂා කළමනාකරණය සඳහා sannivedana විවෘත විෂය මූලික මෙන්ම යාවත්කාලින විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරනවා. මේකෙන් කියනවා ඇත්තේ මොකක්ද? මේ sannivedana ප්‍රතිපත්තිය මං කිව්වා බොහොම ප්‍රබල මුදල් ප්‍රතිපත්ති උපකරණයක් කියලා. ඒ මොන මුදල් ප්‍රතිපත්ති වලට? කවුරු හරි කියන්නේ? අසම්මත අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුල උද්දමන අපේක්ෂාව කළමනාකරණය කරන්න මුදල් ප්‍රතිපත්ති උපකරණයක් විදිහට මේ sannivedana ප්‍රතිපත්තිය කියන එක ක්‍රියාත්මක. එහෙනම් දැන් ශ්‍රී ලංකා මහ බැංකුවත් වර්තමානයේදී මේ sannivedana ප්‍රතිපත්තිය පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරනවා. මොකද අපි ක්‍රියාත්මක කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය තුලින් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ සහ මහ බැංකුවේ අනාගත උද්දමන අපේක්ෂාවල තියෙන පරතරය අඩු කරන්න. ඒ පරතරය අඩු කරන්නේ කොහොමද? වඩාත් හොඳ sannivedana ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. මහ බැංකුවේ ඉහළ කළමනාකරණය, තමන් ගන්න මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන්, ඒවට හේතු වුණු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරනවා පුවත්පත් සාකච්ඡා තුලින්. වසරකට 8 පාරක් විතර මේ විදිහට මේ පුවත්පත් සාකච්ඡා කරනවා. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් ඊළඟෙම අර රෝඩ් මැප් එක ෆෝවර්ඩ් ගයිඩන්ස් කරනවා. ඒවත් තුලින් මේ අපේක්ෂා කළමනාකරණය කරනවා. ඒ කියන්නේ ජනතාවගේ සහ මහ බැංකුව ගත්තාම මේ සාර්ව ආර්ථිකය උද්දමන අපේක්ෂාව සම්බන්ධයෙන් තියෙන පරතරය අඩු කරන්න උත්සාහ කරනවා. හරි. එහෙනම් ඒක පළවෙනි එක විදිහට කියනවා 2018 වසරේ අයවැය ප්‍රකාශයට පෙර ආතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මෑතකාලීන ආර්ථික ප්‍රවණතා සහ අපේක්ෂා තුළ ප්‍රධාන ආර්ථික විචල්යන්ට අදාළව පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කොට ඇත. මෙම සාර්ව ආර්ථික විචල්‍යවල හැසිරීම සලකා බැලීමේදී එවැනි හැසිරීමකට හේතු විය හැකි ප්‍රතිපත්ති හා බලපෑම්. අන්න එහෙනම් අහන්නේ මේ ප්‍රස්ථාර මේක හරි ලේසි ප්‍රශ්නයක් වෙනවා. මේ ප්‍රස්ථාර වලට අදාළ හේතු අපි දන්නවනම් එතකොට හේතු විය හැකි ප්‍රතිපත්ති එක්ක වෙන්න පුළුවන් දැඩි මුදල් ප්‍රතිපත්තියක්, එක්ක ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්, එක්ක දැන් මේ කාලේ නම් ආනයන තහනම් කිරීමක්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ අනුව හැසිරීම ගැන කියන්න පුළුවන්. එවනම් මේ ප්‍රස්ථාරයේ ප්‍රතිපත්ති හා ඒවායේ බලපෑම. දැන් බලන්න මුල් ප්‍රස්ථාරය ගත්තොත් තෝරාගත් වෙළඳපොළ එතකොට ඇත්තට මේ ප්‍රස්ථාර හතරට තමයි ලකුණු 5ක් ලැබෙන්නේ. ඒක හරි ලේසියෙන් ලියන්න පුළුවන්. දැන් බලන්න තෝරාගත් වෙළඳපොළ පොලි අනුපාතිකවල හැසිරීම. මේ 2013 ඉඳන්
ක්‍රමයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රතිපත්ති පොලි අනුපාතික නේද මේ? නිත්‍ය තැන්පතු ඊළඟට නිත්‍ය ණය ඔක්කොම මේ පොලි අනුපාතික තියෙනවා. සමස්ත වශයෙන් ගත්තාම මේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය කියන එකත් මේකෙන් මේ මන්තර කලර්ස් නැති හින්දා පේන්නේ. නමුත් ගත්තාම ට්‍රෙන්ඩ් එක ගත්තොත් මේක අඩු වෙලා ආයි වැඩි වෙන්න. ඊට පස්සේ මෑත කාලීනව මං හිතන්නේ මේ දෙක තමයි මේකත් ගත්තාම අඩු වෙන්න අරන් තියෙන්නේ. එහෙනම් අපිට මේ තෝරාගත් පොලි අනුපාතිකවල හැසිරීම ගැන කියනකොට ඔන්න දැන් බලන්න කවුරු හරි මේක try කරන්න පොඩ්ඩක්. වැරදුනාට කමක් නැහැ. බලන්න try කරන්න මේ ගැන කියන්න. එක්කෙනෙක් try කරන්න බලන්න ඉස්සෙල්ලා. ඒක අනිත් අයත් කියන්න. මම එහෙම කිව්වේ අපිට ගොඩාක් දැන් මේ නිත්‍ය තැන්පතු නිත්‍ය ණය ගැන පැහැදිලි. කියන්නේ මම හිතනවා මට නම් පැහැදිලි, ඔයගොල්ලන්ට පැහැදිලිද දන්නේ නැහැ. මම හිතනවා පැහැදිලි කියලා. ඒක නිසා බලන්න කියන්න කවුරු හරි try කරන්න පොඩ්ඩක් කියන්න. ඔයාලා කතා කරලා නම සටහන් වෙන්නෙත් නැහැ. නම සටහන් වුණත් ප්‍රශ්නෙකුත් නැහැ. ඔයාලා try කරන්න. ඔය එක්කෙනෙක් බලන්න ආශාවට එක්කෙනෙක් try කරන්න බලන්න එක්කෙනෙක්. මේක මේ ප්‍රස්තාරයක් බලන් කීරෙක් කොච්චර ලේසිද? ජනවාරි 13 වෙනිදා ඉඳන් බලපුවාම අර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මැයි 15 වගේ මට හිතෙන්නේ ඒ වෙනකොට අවම අගයකට ඇවිල්ලා තියෙනවා. ඔව්. ඊට පස්සේ ආපහු ඒක නැග්මක් වෙලා තියෙනවා 17 වෙනකොට. අන්න හරි. අපිට ප්‍රවේශයක් ආ. එතකොට මේකේදී උත්තරේ ලියන්නේ කොයිම වෙලාවකවත් අපිට කාල පරිච්ඡේදය ජනවාරි කියලා මම මේකෙන් අදහස් කරන්නේ උත්තර හදන එක. හරි? අවශ්‍ය නැහැ. එහෙනම් අපිට මේකෙදි වාගේ උත්තරේ හරියටම හරි. එහෙනම් මෙහෙමයි කියන්න වෙන්නේ. අපිට කියන්න පුළුවන් මුල් භාගයේදී හරිද? අපිට කියන්න බෑ මුල් භාගයේදී මුල් කාලවකවානුවේදී ක්‍රමයෙන් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ව්‍යුහය අනුගමනය කර ඇති බවත් ඉන්පසුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දැඩි කොට ඇති බවත් වර්තමානයේදී එය නැවතත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් කරා යොමු වීමක් මෙම විශේෂයෙන්ම නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකවල හැසිරීම තුළින් පෙන්눔 කළ හැකිය. අන්න අපිට ඒක කියන්න. ඊට පස්සේ අපි දන්න ඔය එකක් කිව්වත් ඇති. නමුත් ඕකෙදි තව එකක් ඕනනම් කියන්න පුළුවන් දන්න නිසා. එහෙනම් අපි මොකද්ද කියන්නේ? මම ඒකයි බලාපොරොත්තු වුනේ ඉස්සෙල්ලත් අපි කියපු නිසා. එහෙනම් කියන්න පුළුවන් මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා නිත්‍ය ණය පහසුකම් හා නිත්‍ය තැන්පතු පහසුකම් එනම් ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කරන විට ඒ සමගම වෙනත් කෙටිකාලීන පොලි අනුපාතික ෂණිකවද අනෙකුත් පොලි අනුපාතික ව්‍යුහයන් ඒ අනුව යම් කාල පමාවකට යටත්ව වෙනස් වී ඇති බවද මෙම රූප සටහන තුලින් පෙන්눔 කරනවා. මම මේක අතිරේක කරුණක් කිව්වේ. එතකොට ටිකක් ලකුණු 5ක් ගන්න අන්න ඒකට කරුණු 5ක්ම තියෙනවා අනිත් ඒවාට එක එක කිව්වා. හරි. එහෙනම් මුල්ම එක කියන්න ඕන මොකක්ද? ක්‍රමයෙන් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම, ඉන්පසුව දැඩි කිරීම, නැවතත් ලිහිල් කිරීම මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තුලින් දැකිය හැකියි. මේක ආර්ථික වර්ධනයේ හැමීමක් තියෙනවද නැහැ? ඔක්කොම තියෙන්නේ බද්ධ සාමාන්‍ය තැන්පතු ඒවා තියෙන. එහෙනම් අන්න අරක අර දෙවෙනි වාක්‍යයත් ඒකට යනවා. හරිද? අන්න ඒක අපිට කියන්න. එහෙනම් මේකට මේ ලකුණු දෙකක් ගන්න එක හරි එකක් ගන්න එක හරි ලේසි වැඩක්. හරි අපි හතරට ඉන්න මේක අපි කියමු කරුණු දෙකක් ලියලා අපි ඔන්න ලකුණු දෙකක් ගත්තා. හරි එතකොට අන්න අර දෙයත් අපි කියනවා. අර අනුව තමයි අනිත් ඒවා හැසිරීලා තියෙන්නේ.
දැන් මෙතන ගත්තොත් මේ ලාවට තියෙන ඒවා වුණත් බලිත සාමාන්‍යය වෙන්න ඇති. මේක ගත්තොත් ඒකෙත් ඒක ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. මේ එක ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ හැම එකේම. එහෙනම් ක්‍රමයෙන් ලිහිල් කිරීම, ක්‍රමයෙන් දැඩි කිරීම නැවතත් වර්තමානයේදී ඔන්න මේ දෙකම මේ අඩුවීමක් තියෙනවා. හරි නේද? ඒකට මේ වගේ ප්‍රස්තාරයක් දුන්නොත් හරි ලේසි කියන එක ඔලුවට ගන්න මේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තමයි අපිට කියන්නේ. එහෙනම් ඒ හේතු විය හැකි ප්‍රතිපත්තිය මොකද්ද? ඒක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ අරක. හරි බලපෑම වෙන්නේ අර විදිහට අපිට කියන්න පුළුවන්. දැන් ලිහිල් ඕනනම් තව එකක් මෙතනට බලපෑම ගැන කියන්න පුළුවන්. මේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම තුළින් ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීමට උත්සාහ කරනවා විය හැකිය කියලා කියන්න පුළුවන්. මේ වගේ එක පුළුවන් තරම් කරුණු කියන්න. ඊළඟට ඔන්න වාණිජ්‍ය බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය. එතකොට ඔන්න දැන් මේ ණයවල මෙතන ඉඳන් මෙහෙම මොකද්ද මේ තියෙන්නේ? ඒකත් ඉස්සෙල්ලා මට කවුරු හරි කියන්න. කවුරු හරි කියන්න. ඒකේ ස්වභාවය ගැන වැරදුනාට කමක් නැහැ. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් ප්‍රස්තාරය ගැන යමක් කියන්න. බලන්න කියන්නේ මුල්ම ප්‍රස්තාරයේ මුල්ම අවධියේදී පරිම වශයෙන් දීමට හැකියාව තිබිලා තියෙනවා. ඒකකින් කියවෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒක වැඩි වෙලා තියෙනවා 15 වගේ මැදාරියට එද්දී. ඔව් අපි නිත්‍ය තැන්පතු කියන්නේ නැතුව අපි කියමු ඒකට ප්‍රතිපත්ති පොලි අනුපාතික වගුත්‍රේ හරි කියන්නේ තාම අයින් වෙන්න එපා උතනින්. එහෙනම් ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරගෙන මොකද්ද කරේ? මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරා. නේ මුදල් දැන් මෙතනදී වෙලා තියෙන්නේ වාණිජ්‍ය බැංකුව විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන ඉඳන් වෙලා තියෙන්නේ ණය අඩු වෙලා. නේද? ණය ප්‍රමාණය අඩු වෙලා. නමුත් මෙතන තියෙන්නේ මොකද්ද? හරිම පරස්පරයි එතන තියෙන. මෙතන තියෙන්නේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරලා. නමුත් මෙතන ණය අඩු වෙලා. අන්න එහෙනම් ණය අඩු වෙලා. ඒකට ප්‍රතිපත්ති හා ඒක අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතනදී දැන් ඔන්න මෙතනදී බලන්න ඕන එකම කාලෙද මේ දෙකේ තියෙන එකම කාලෙද මට මෙතන මම කණ්ණාඩිය ගෙනලා නැහැ කුඩා සංඛ්‍යා කියවන්න ඉඳ බලන්න 2011 නේද සර් තියෙන අරක 2013 මේක 2011 ඉන්නවා. එහෙනම් අන්න හරි. එහෙනම් අපිට අරකින් පිටට ඉඳන් කියන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔයාගේ උත්තරේ හරි. මොකද්ද? ක්‍රමක්‍රමයෙන් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය අඩු වෙලා. මේකට හේතු වෙන්නේ කාල පරිච්ඡේදය තුල අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි වීම කියලා අපිට කියන්න පුළුවන්. හරිද? මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි වීම. ඒක නිසා මුදල් වල පිරිවැය වැඩි වීම නිසා, ඒ කියන්නේ පොලි අනුපාතික වැඩි වීම නිසා ණය ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉන්පසුව අන්න ණයවල වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. ඊට පස්සේ නැවතත් ක්‍රමක්‍රමයෙන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම නිසා පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හරි? ඕනනම් ඕකට තව ඌණ පූර්ණයක් විදිහට අපිට යට කියන්න පුළුවන්. එමෙන්ම මෙහිදී මොනවද? රාජ්‍යංශය විසින් ලබාගත් ණය මුදල් ප්‍රමාණයද වැඩිවීම නිසා පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය අඩුවීමක් සිදු වෙන්නටද පුළුවන් කියලා නිකන් තව කාරණාවක් දාන්න පුළුවන්. අන්න එහෙම එකක්. දැන් මෙතන කෙලින්ම කියන්නේ මොකද්ද? පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය. ඒ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය අඩු වෙන්න හෝ වැඩි වෙන්න ඍජුව බලපෑම මොකද්ද වෙන්නේ? මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය. කියන්නේ දැඩි ස්ථාවරයක් ගත්තොත් ණය අඩු වෙනවා. ලිහිල් එකක් ගත්තොත් ණය අඩු වෙනවා. ලිහිල් එකක් ගත්තොත් ණය වැඩි වෙනවා. මම කිව්වේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ගත්තොත් ණය අඩු වෙනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ගත්තොත් ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම වෙන්න පුළුවන් හේතුවක් තමයි අපිට අර මේ
කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේවා විග්‍රහ කරනකොට මේක සමහර වෙලාවට වෙන්න පුළුවන් රාජ්‍යාංශයේ විසින් ලබාගත් ණය ප්‍රමාණය වැඩි වුණොත් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් කියලා නිකන් යටින් අපිට කියන්න පුළුවන්. තේරුණා නේද? අන්න ඊළඟට ගත්තොත් කාර්තුමය වශයෙන් ගත්තාම මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය අන්න එතකොට ඔන්න එතකොට තියෙන කෘෂිකාර්මික කර්මාන්ත සේවා ඒවා එක ගත්තාම මේ දැන් ඔයාලට දැන් මේ වගේ එකක් විග්‍රහ කරන හැටි ගත්තොත් අන්න කාර්තුමය මූර්ත දලදේශීය නිෂ්පාදිතය විශේෂයෙන්ම මුල් කාර්තු දෙක තුල වර්ධනයක් සිදු වුණා ඊළඟට ශීඝ්‍ර අඩුවීමක් වෙලා තියෙනවා. එතකොට ඒ අඩුවීමට හේතු වෙන්න ඇත්තේ මෙතන මේ කියන විදිහට සේවා කාර්මික එක මට මෙතන හරියටම පේන්නේ නැහැ. නමුත් අපිට ඔන්න කෘෂිකාර්මික ඒවා ප්‍රශ්න පත්‍රය තුල පැහැදිලි කෘෂිකාර්මික ඒවා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් නියඟ ඒ වගේ දේවල් උඩ කෘෂිකාර්මික අංශයෙන් වූ දායකත්වය අඩු වෙන්න ඇති කියලා. ඊළඟට සේවාමය වශයෙන් වූ බලපෑම අඩු වෙන්න ඇති කියලා. ඊට පස්සේ ඔන්න ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ඒකෙත් ඕනනම් කියන්න පුළුවන් අර විදියට. ඊට පස්සේ අපිට කියන්න මුළු ඔක්කොංගෙම කියන්න ඕනේ නැහැ. දැන් ඔන්න මේ මෙතන ගත්තාම මම මේක රවුන්ඩ් කරන හැටි වලට පේනවා ඇති. මේක මෙන්න මෙතන ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේක ඕනනම් මික්ස් එකක් විදියට මෙතන වැඩිවීම අඩුවීම පෙන්눔 කරනවා මෙතන. ඒතර ඒවට විශේෂ දායකත්වයක් මේ කෘෂිකාර්මික අංශය තුලින් වෙන්න ඇති කියලා අපිට කියන්නේ. මෙතන වර්ධනය වෙලා තියෙන්නේ මේ කෘෂිකාර්මික අංශය. මෙතන අඩුවීමක් වෙලා තියෙන්නේ කෘෂිකාර්මයේ අඩුව. එහෙනම් මෙතන ඊළඟට ගත්තාම දැන් සාමාන්‍යයෙන් මෙතනදී සේවා අංශයේ වර්ධනයක් තියෙනවා. හරිද? අන්න ඔය කරුණු ටික තමයි මෙතනට එන්න ඕන. ඒතර මෙතනදී පුළුවන් තරම් ඔයාලා ඒ කරුණු දැන් මේ මික්ස් තියෙන තැන හැම තැනම අඩු වැඩිවීම ගැන කියන්න යන්න එපා. එතනදී ගත්තාම ට්‍රෙන්ඩ් එක ගත්තාම ඔන්න මෙතන ඉඳන් මෙහෙම ගත්තාම අඩු වැඩිවීම සහිතව ක්‍රමයෙන් අඩුවීමක් වෙලා තියෙනවා මෙතන. බලන්න මම මේ කර්සර් එක යන්නේවා පේනවා. ඊට පස්සේ ආයෙ නැවතත් මෙතනත් අඩුවීමක් තියෙනවා. අන්න ඒ වගේ මේක කියන්න පුළුවන්. හරිද? එතන මේ ප්‍රස්තාරයක් අදහ මේක ගැන කතා කරනවා කියන්නේ ඉතා ලේසි වැඩක්. ඊළඟට ගත්තොත් මෙතන අන්න ජාතික අපිට පාරිභෝගික මිල දර්ශකයේ මත පදනම් වූ උද්දමනය. වාර්ෂිකම ලක්ෂ්‍යම. එහෙනම් මතු පිටයි මූලික නම් මේක දැන ටග් ගාලා අපිට කියන්න පුළුවන් මේ උද්දමනයේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ නේද මුල් කාල පරිච්ඡේදය තුළ ක්‍රමයෙන් අඩුවීම එකක් ඊළඟට වැඩි වෙලා නමුත් වර්තමානයේදී තියෙන්නේ මොකද්ද මුල් කාලේ ඕනම් මෙතනට ගත්තා මේ 2000 කීයේදී ගත්තාම මෙන්න මෙතන මම මේ කර්සර් එක අඳින්නේ එතන ගත්තාම මෙතනින් වෙලා තියෙන්නේ මොකද්ද මතු පිට උද්දමනය වැඩි වෙලා මූලික උද්දමනේ අඩු වෙලා. හරි ඒක මට මෙතන කලර්ස් නැති හින්දා නමුත් මම මේක දන්න නිසායි කියන්නේ. එහෙනම් මෙතන මේ මතු පිට උද්දමනය තමයි ඉහළ ගිහින් තියෙන්නේ මේ ජනවාරි 1 ඉඳන්. ඊට පස්සේ මූලික උද්දමනේ අඩු වෙලා. එහෙනම් ඒකට හේතු වෙන්න ඇත්තේ මොකද්ද? මට අන්න ඒකයි ඕන වෙන්නේ. ඒ ගැන කිව්වනම් මේකට සම්පූර්ණ ලකුණු හම්බ වෙයි. ඇයි මතු පිට උද්දමනේ ඉහළ යන්න ඇත්තේ? කවුරු හරි කියන්නේ ඇයි මතු පිට උද්දමනේ ඉහළ යන්නේ නැත්තේ? මේ මතු පිට උද්දමනය මූලික උද්දමනය මොකක්ද කියන මම මුලදී හිටියේ නෑ ක්ලාස් වල දැන් ගිය සතියේ තමයි ජොයින් වුනේ. හරි මම පැහැදිලි කරන්න. අපි උද්දමනය ගත්තාම කොටස් දෙකක් තියෙනවා. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයයි පිරිවැයෙන් තල්ලුණු උද්දමනයයි. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියලා කියන්නේ මොකද්ද? සමහර ඉල්ලුම ඉහළ යෑම නිසා ඇතිවන උද්දමනය. හැම වෙලාවෙම සමහර ඉල්ලුම ඉහළ යන්නේ මොන අවස්ථාවේද? මුදල් සැපයුම පොලි අනුපාතික අඩුවීම මුදල් සැපයීම වැඩිවීම සිදු වුණොත් මොකද්ද වෙන්නේ? මිනිසුන්ට මුදල් ලැබීම නිසා මුදලේ පිරිවැය අඩුවීම නිසා වැඩියෙන් ඉල්ලුම් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මම ඒක ප්‍රස්තාරයක් ඇඳලත් ඔයාලට පැහැදිලි කරා. ගිය සතියේ ඒක පැහැදිලි කරා නේද? හරි. එහෙනම් එතනකදී අපි එන්නේ මොකද්ද? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියන්නේ මුදල් සැපයීම වැඩිවීම නිසා සමහර ඉල්ලුම වැඩි වෙලා මොකද්ද වෙන්නේ?
උද්දමනය ඇති වෙනවා. සමහර ඉල්ලුම් වැඩි වෙලා පොදු මිල මට්ටම වැඩි වෙනවා. එහෙනම් හැම වෙලාවෙම ඉල්ලුමෙන් ඇතිවන උද්දමනය කියන්නේ මොකද්ද? මුදල් සැපයුම නිසා ඇතිවන එක. එහෙනම් මේ ප්‍රස්ථාරයේ ඉල්ලුමෙන් ඇතිවන උද්දමනය, ඒ කියන්නේ මූලික උද්දමනය අඩු වෙලා කියනවා කියන්නේ මොකද්ද? මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ දැඩි කිරීම නිසා උද්දමනය මූලික උද්දමනය ක්‍රමිකව පාලනය කරලා තියෙනවා. මහ බැංකුව කාර්යක්ෂමව මේ උද්දමනය පාලනය කරනවා. එහෙනම් මතු පිට උද්දමනය කියන්නේ මොකද්ද? සැපයුම් සාධක නිසා ඇති වෙන උද්දමනය. නියඟ ඊළඟට මොනවද? ජල ගැලීම් ලෝක වෙළඳපොලේ මිල ගණන් ඉහළය. ඊළඟට පරිපාලිත මිල ගණන් කියන්නේ බස් ගාස් දුර ඒවා රජයේ වැඩි කිරීම නිසා අන්න ඒ වගේ දේවල් ඊළඟට බදු වගේ බදු ගැසීම් ඒ වගේ නිසා බදු දැම්මොත් එහෙම ඒවල පිරිවැය වැඩි වෙනවා. අන්න එතකොට මොකද්ද වෙන්නේ? භාණ්ඩවල මිල මට්ටම් ඉහළ යනවා. අන්න ඒක නිසා තමයි මේ මතු පිට උද්දමනය ඉහළ. ඔන්න ওই දෙක තමයි මේ ප්‍රස්තාවයේ තියෙන වැදගත්. එහෙනම් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරලා මනාව පාලනය වුණු මූලික උද්දමනයක් සහ සැපයුම් සාධක වල බලපෑම ලෝක ආහාර මිල ගණන් වෙනස් වීම පදු ප්‍රතිපත්ති වගේ හේතු නිසා පිරිවැය ඉහළ යෑමෙන් මතු පිට උද්දමනය ඉහළ යෑමේ තත්ත්වයක්ද මේ ප්‍රස්ථාරය තුලින් නිරූපණය වේ කියන එක ගත්තාම හරි. හරිද? දැන් ඒතර මේ ප්‍රස්ථාර හතරෙන් කාට හරි ආපු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අද පාඩමේ කාලය මට අවසන් වෙලා තියෙනවා. ප්‍රශ්න නැද්ද? ඒ වගේම මම ඔයාලට කියනවා ඊළඟ දවසේ එනකොට මේ ප්‍රශ්නේ තියෙන ඉතුරු තුනයි. ඊළඟට අර දෙපාර්තමේන්තු ප්‍රශ්නයයි ලියන්න. දැන් ඔහොම ඉඳගෙන වෙන විෂයක් නැත්නම් ওই ගමන්ම උත්තර ලියන්න. වැරදුනාට කමක් නැහැ. එතකොට අපිට පුළුවන් ඊළඟ දවසේදී ඒක ඕගොල්ලෝ හොඳට මේ ප්‍රශ්නය ගැන එතකොට දැනගෙන ඉන්න. ඒක නිසා අඩු කාලයකින් අපිට එතකොට කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේදී මේ ප්‍රශ්න ටිකයි ඊළඟට පළවෙනි ප්‍රශ්නයත් කතා කරන්න. හැබැයි ඕගොල්ලන්ගේ පැත්තෙන් මේ සපෝට් එක අවශ්‍යයි. මොකද්ද? මේ පුළුවන් ප්‍රශ්න වලට උත්තර ලියන්න. වැරදුනාට කමක් නැහැ. වැරදි වලින් තමයි අපි කොතනද වැරදුනේ කියලා අපි හදාගන්නේ. හරි? එහෙනම් එහෙම කරමු. එහෙනම් මම ක්ලාස් එක අතර නවත්තනවා.